අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්වී සිටින්නේ. කෙටි විරාමයකින් පස්සේ මාසයකට විතර පස්සේ තමයි තුලාව දේශපාලන සංවාදයේ යලිත් අපි ආරම්භ කරන්නේ. මම හිතන්නේ මේ මොහොත වෙන විට රටේ අර්බුදකාරී තත්ත්වයන් රැසක්ම මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථිකය අද දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් ඉතාමත් දැඩි අර්බුදකාරී තැනක තත්ත්වයක ඉන්නේ. උග්‍ර තෙල් හිඟයක්, ඉන්ධන හිඟයක් වගේම ගෑස් පිළිබඳව ඉතාමත් දැඩි ප්‍රශ්නයක් තියෙනවා. තවමත් විසඳුණු නැති. ඒකම රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව ගත්තත් ඉතාමත් අර්බුද තත්ත්වයක් තියෙනවා. රටේ ජනතාවගේ ජීවන වියදම ඉතාමත්ම අසීරු තත්ත්වයක තියෙනවා. ජීවත් වීම පිළිබඳව දැඩි අසීරු තත්ත්වයකට ජනතාව පත් වෙලා ඉන්නවා. මේ හැම දෙයක්ම මේ තත්ත්වය රට තුළ උග්‍ර වෙනකොට මේ රටේ යම් යම් මතභේදයන් මතවාද ඒකම උණුසුම්කාරී තත්ත්වයන් අපි පසුගිය මාස කිහිපය තුළම දැක්කා. පසුගිය මාසයේ ගත්තත් අපි රටේ ඇති වුණු සිද්ධීන් මාලාවක්ම දැක ගන්න හැකියාව වුණා. අවාසනාවන්ත සිද්ධීන් ගණනාවකටත් රට මුහුණ දුන්නා. මීට මාසයකට කලින් හරියටම පසුගිය 9 වෙනිදා රට තුළ සිද්ධීන් ගණනාවක් ඇති වුණා. ඒ සිද්ධීන් එක්ක රටේ ඇති වුණු ඒ කලබලකාරී තත්ත්වයත් එක්ක යලිත් රට ආර්ථිකමය වශයෙන් ඉතාමත් අර්බුදකාරී තැනකට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ රට ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයක ඉන්න මොහොතක තමයි විවස්ථා වෙනසක් පිළිබඳවත් කතා බහට ලක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම 1978 විවස්ථාව ගත්තොත් මේ වන විට 20 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. යලිත් වතාවක් සංශෝධනය විය යුතුයි කියලා යෝජනාවක් ඇවිල්ලා තිනේ. කියන්නේ 21 වෙනි වතාවටත් මේ රටේ ව්‍යවස්ථාව අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න නියමිතයි. ඒ සඳහා වූ යෝජනා ඇවිල්ලා තියෙනවා. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැඩි කතාබහකට මේ රට අද ලක් වෙලා තියෙනවා. මේ ආකාරයෙන් සංශෝධනය වෙච්ච ව්‍යවස්ථාවක් ලෝකේ තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. 21 වතාවක් සංශෝධනය වෙච්ච ව්‍යවස්ථාවක් ලෝකේ තියෙන්නේ කොහෙද කියන එකත් අපිට හොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ තරමටම සංශෝධනය වෙමින් යන ව්‍යවස්ථාවක් තමයි අපිට තියෙන නිසා අපි අද අදහස් කරා මේ රටේ පවතින තත්ත්වයක් එක්ක රටේ අර්බුද විසඳන්න අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද කියලා කතිකාවතකට යන්න. නීතිඥ මහත්වරුන් 4 දෙනෙකුට අපි ආරාධනා කරා තුලාව සංවාදයේ සමගින් එකතු වෙන්න. මොකද මේ ව්‍යවස්ථාවක් වෙනස් වෙනවා නම් නීතිඥ මහත්වරුන්ගේ අදහස් අතිශයින්ම වැදගත් වෙන නිසා. ඒ නිසා අද අපි තුලාව දේශපාලන සංවාදයට නීතිඥ KW ජනරංජන මහත්මයාට ආරාධනා කරා. අයිබෝන් ඔබතුමාට. ඒකම නීතිඥ අතුලද සිල්වා මහත්මයාට ආරාධනා කරා. අයිබෝන් ඔබතුමාට. ඒකම නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා. අයිබෝන් ඔබතුමාට. ඒකම නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාමේව මහත්මයා. අයිබෝන් ඔබතුමාට. මම හිතන්නේ අපි මේ සංවාදය තුල බලාපොරොත්තු වෙන්නේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වගේම මේ සමස්ත ව්‍යවස්ථාව පිළිබඳවත් කතා බහට ලක් කරන්න. මොකද මේ අදහස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් ඇවිල්ලා තියෙන අදහසක් තමයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සමස්ත ව්‍යවස්ථාවම වෙනස් විය යුතුයි කියලත් ඇතෙමුන් තර්ක කරනවා. ඒ එක්කම කාරණයක් තමයි තවත් සමහර වහන දෙයක් තමයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා වෙනසක්ද එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් රට වැටලා තියෙන මොහොතක ආර්ථිකයෙන් ගොඩ එන උපාය මාර්ගද කියන එක. සුදර්ශන ගුණවර්ධන මහත්මයා ඔබතුමාගෙන් පටන් ගන්න කැමතියි. ඇත්තටම දැන් රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යවස්ථා වෙනසක්ද? මේ 21 වෙනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුව තුල සහ ජනාධිපතිවරයා මේ අතර පවතින මේ අරගලිය එක පැත්තකින් ගත්තොත් බල අරගලයක් වගේ පේනවා. අපි 18 වෙනි ව්‍යවස්ථාව දැක්කා. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දැක්කා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දැක්කා. 19 ආයෙ වෙනස් වුණා මේ 2020 මැතිවරණයත් එක්කම. ඊට පස්සේ ඒ 20න් 19න් ගිලි වුණු බලතල යලි 20න් ලබා ගත්තා. යලිත් 21 ගේන්න හදනවා අර 20න් ලබා ගත්ත බලතල වෙනස් කරන්න. ඒ එක්කම රට ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිනවා ආර්ථිකමය වශයෙන්. ඔබතුමා කොහොමද දකින්නේ මේ මොහොතේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ට කෑම පිළිබඳව? එහෙම නැත්නම් ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්ද? මොකක්ද ඇත්තට මේ වෙලාවේ මේ ව්‍යවස්ථාව පිළිබඳ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? සුධර්මන් බොහොම සුසී. ඒ වගේම ඉතාමත්ම සියුම් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ.
මේක තමයි අත්‍යවශ්‍යම අද සාකච්ඡාවේ ප්‍රධානම ප්‍රශ්නය. කියන්නේ මොකද්ද මේ වෙලාවේ අපි කළ යුත්තේ කියන එක. කිසිම වාදයක් නැහැ. රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ වගේම ජනතාවට තමන්ගේ ජීවිතේ ඉතාම දුෂ්කර වී තියෙනවා. දැන් ඒක පාරට ගියාම අපිට පේනවා පාරේ අත්‍යවශ්‍ය බඩු ගන්න විශේෂයෙන්ම තෙල් වලට ඒ වගේම ගෑස් වලට පෝලිං තියෙනවා. මම හිතන්නේ කලින් තරම්ම තද පෝලිමක් නෙමෙයි වුණත් කියන්නේ පෝලිම ඉස්සරහට යන පෝලිමක් තියෙනවා. ඒ වගේම බඩු වල මිල ඉහළ ගිහින් තියෙනවා. එතකොට උද්ධමනය වැඩි. ආදායම් මාර්ග බොහෝ දෙනෙක්ගේ අවහිර වෙලා තියෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් විශාල පිම්මක් ගන්න ඕනේ අපි ඉස්සරහට යන්න. ඒක න වාදයක් නැහැ. කිසිම වාදයක් නැහැ. නමුත් මේක අපිට හුදකලාව ගන්න බෑ කියලා මගේ අදහස. මේක මේ ආර්ථික අර්බුදයේ විසින් දැන් දේශපාලන අර්බුදයකුත් හදලා තියෙනවානේ. එහෙනම් මේ ආර්ථික අර්බුදයට උත්තර හොයනකොට දේශපාලන අර්බුදයට උත්තරයක් අපි සොයාගන්න අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි, ඒ කියන්නේ එකකට පස්සේ අනිත් එකක් කියනකට වඩා මම කියන්න කැමති ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු වේගවත් කරන ගම මේ පාලන ව්‍යුහය ගැන යම් කිසි ආකාරයකට නැවත මැදිහත් වීමක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. මම එහෙම කියන්නේ මම මේක ගෙනියනවා ටිකක් අතීතයට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා ඔබ දන්නවා මේ ඔහු පොදු ජන පෙරමුණෙන් තරඟ කරලා ජාතික ලැස්තුවෙන් මත්විච්ච මන්ත්‍රීවරයෙක්. මේ අවස්ථාවේ ඔහු ස්වාධීන පක්ෂ 10ත් එක්ක ඉන්නේ. නමුත් ඔහු විශාල මෙහෙයුමක් කරා ඡන්දෙට කලින් මේ වගේ වැඩසටහන් වල. දැන් බොහෝ අවස්ථාවල අපි වැඩසටහන් වල හම්බ වෙලා තිනවා. ඒ හමුණාව දැඩිව අපි විවේචනයට ලක් කරන පුද්ගලයෙක් තමයි ගිවිඳු කුමාරතුංග. සාමාන්‍යයෙන් දැන් අපි ප්‍රතිභා අපි එක් අවස්ථාවල හම්බුනාට අපි සාමාන්‍ය ටිකක් එක මට්ටමකින් සුහදව මේක කරගෙන ගියාට ගෙවිඳු එක්ක බේරෙන්න බෑ. ගෙවිඳු සාමාන්‍යයෙන් තාම දැඩිව ප්‍රහාරයට ලෙනවා අපිට. ඡන්දේ ඉවරුණු වහාම ජනාධිපතිවරණයෙන් පස්සේ යම් නාලිකාවක වැඩසටහනක් තිබුණා. වැඩසටහනට මම සහභාගී වුණා. ඒ වන විට ඇත්තටම ආණ්ඩුව බාර දීලත් නැහැ. ආණ්ඩුව බාර දීලත් නැහැ. පරණ ආණ්ඩුව තිබුණේ බාර දෙන්න ඕන මෙන්න. ඒ පාර්ලිමේන්තුවේ කාලය තව තිබිච්ච නිසාත් ඒ අවස්ථාවේදී පාලක පක්ෂයට තාම බහුතර තිබිච්ච නිසාත් ඕන නම් තාම මාස 3ක් යන්න පුළුවන්කම තිබ්බා. නමුත් ඒක එහෙම කරේ නැහැ. ආණ්ඩුව බාර දුන්නා. නමුත් මේ අවස්ථාවේ මේ අතරමැදි අවස්ථාවේදී ගිවිඳු කුමාරතුංග මහත්මයා කිව්වා ඔහු කියන්නේ දැන් කළ යුත්තේ හැකියක්මනින් ඒ ආණ්ඩුව ඉල්ලාස් වෙලා මේ ජනවරමට අදාළව ආණ්ඩුව හදාගන්න බලය දෙන්න ඕන කියන එක. ඒක සිද්ධ වුණා ඇත්ත වශයෙන්ම. ඊළඟට ඔහු කිව්වා ඊළඟට කළ යුත්තේ ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පක්ෂ සමුතියක් හදාගෙන විසිරුවා හැරලා ඡන්දයකට යන්න ඕන කියලා. ඒක ඒ අවස්ථාවේ සිද්ධ වුණේ නැහැ. මම කියන්න ගියේ නෙමෙයි ඒ අවස්ථාවේදී කියන්නේ මේ ජයග්‍රහණය ලැබපු ඒ උණුසුමේම ඔහු කිව්වා මේ 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන්. දැන් ඒ අවස්ථාවේ සුදර්මන් 19 සංශෝධනය තමයි තිබුණේ. හැබැයි එතකොට යම් ප්‍රශ්නයක් තිබ්බ 19 තුල ප්‍රශ්න තියෙනවා. ඒ 19 දැන් වෙනස් වෙන්න ඕනේ කියන මතයකුත් ඇවිල්ලා තිබ්බ ඒ අවස්ථාව වෙන විට. විශේෂයෙන්ම ඒ 19ට පටහැනි මතයේ හිටපු ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරාට පස්සේ ඒ මතයට ශක්තියක් එනවා. ඒතර මම කියන්නේ ගෙවිඳු කුමාරතුංග මහත්මයා අවස්ථාවේ කිව්වා 19 තියෙන සමහර දේවල් රැක ගන්න ඕනේ. සමහර දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා. 19 ඔහු කියපු විදිහට 19 තියෙනවා ජනාධිපතිවරයාගේ බලය සහ අගමැතිවරයාගේ බලතල සම්බන්ධයෙන් යම් ගැටණයක් තිබුණා. ඔහුගේ අදහස, මේ මගේ අදහස නෙමෙයි, ඔහුගේ අදහස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය තිබෙන්න ඕනේ කියලා ඔහු කිව්වා. අවශ්‍ය අවස්ථාවේ විසිරවන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මුලින්ම තිබ්බේ අවුරුද්දක් ගියයින් පස්සේ විසිරවන්න පුළුවන් කියලා 19න් අවුරුදු 4මාරක් යනකම් විසිරවන්න බෑ කියලා ආව. දැන් 20න් තියෙන 2මාරක් යනකම් විසිරවන්න බෑ කියලා. ඉතින් මේ අවස්ථාවේ විසිරවන්න බෑ. ඒ 4මාරක් තත්ත්වයට තිත අවස්ථාවේ ඔහු කිව්වේ ජනාධිපතිවරයාට මේ බලය තියෙන්න ඕන අපහු. අගමැතිවරයා ඉවත් කරන්න බලය ඔහුට තියෙන්න ඕනේ. මොකද මේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා අත්දැකීමත් එක්කයි ඔහු කතා කරන්නේ. ඊළඟට කැමති අගමැතිවරයෙක් පත් කර ගන්නත් අවස්ථාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ බලය වැඩි කරන්න ඕනේ කියලා ඔහු කිව්වා. නමුත් ඔහු කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකරුපත් කිරීම, අභියාචනාධිකරණයේ විශ්වකරුපත් කිරීම, පොලිස්පතිපත් කිරීම, නීතිපතිපත් කිරීම වැනි තනතුරුපත් කිරීම, ඒ වගේම කොමිෂන් සභාවලටපත් කිරීම වැනි දේවල් ජනාධිපතිවරයා අතේම තියෙන්න අවශ්‍ය නැහැ. ඒක ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් අතරේ හවුල්කාරීත්වයකින් විය යුතුයි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වැනි ආයතනයක් හරහා ඒක කරන එක සුදුසුයි.
මොකද ඔහු කිව්වා ජයවර්ධන යුගයේ අපි හිටියා ඒ කාලේ අත්නොමතික පාලනයක් ක්‍රියාත්මක වුණා. ඒ පාලනයට විරුද්ධව අරගලයක් කරා ආයෙ වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ යම්කිසි ආකාරයක සංවරණයක් තුලනයක් තිබෙන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඒ මුල් අවස්ථාවේ පවා අදහස් තිබුණා කියලා මම කියන්නේ. කෙසේ වුවත් යම් හේතුවක් නිසා රජය තීරණය කරා 20 වෙනි සංශෝධනය ගේන්න. ඒ සංශෝධනය ගෙනීමේ යම් දේශපාලන අභිමතාර්ථයක් තිබෙන්නේ නැති ඒක සම්මත වෙලා දැන් ලංකාවේ රටේ ඉඳී කොටස. ඒකෙන් අර ගෙවිදු කුමාරතුංග මහත්මයා කියපු දෙකෙන් එකක් වුණා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ බලය වැඩි වුණා. හැබැයි අර ස්වාධීන කොමිසම සභාව වගේ වට තිබිච්ච ප්‍රශ්නය ඒවත් ඍජු ජනාධිපතිවරයා විසින් පත් කරන දේවල් බවට පත් වෙලා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම බාල්දු වීමක් වුණා කියලා මගේ ස්ථාවරය. මේකෙන් උන දේ තමයි විධායක කොටස් දෙකක් තියෙනවානේ දැන් මේ ඡන්දෙන් පත් වෙන ජනාධිපතිතුමා ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරගන්න ඇමතිවරු. ඊළඟට ඉන්නවා මේ නිලධාරීන්. මේ විධායකයේ කටයුතු කරගෙන යනකොට ඒ කටයුතු දිහා විමසන්න ඒකේ අඩුපාඩු බලන්න තියෙන ඉඩකඩ අහිමි වුණා කියලා මගේ අදහස. උදාහරණයක් වශයෙන් අපි හිතුවොත් මේක චරිත හේරත් කෝප් සභාපතිතුමා ළඟදී කිව්වා. දැන් ඔහු කෝප් එකේ කැඳවනවානේ මේ රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසාය. ඒතර ඒ අවස්ථාවේ ප්‍රශ්න අහනවා. මේ තීරණය ගත්තේ කොහොමද? මේ තීරණය ගත්තේ කොහොමද? ඇයි මෙහෙම වුනේ? දැන් මේක අහන්න පාර්ලිමේන්තුවේ ඉඩකඩ පහුගිය කාලේ සීමා වීමක් වුණා. මම දේශපාලන වශයෙන් නෙමෙයි මේක කියන්නේ. මම කියන්නේ මේ අපි නීතිය සහ ව්‍යවස්ථාව පැත්තෙන් කතා කරලා කිව්වොත්. මේව සීමා වුණාම වෙන්නේ විධායකයට යම් ප්‍රමාණයක අත්නෝමතික ලෙස ක්‍රියා කිරීමේ බලයක් හම්බ වෙනවා. ඒකෙන් කියන්නේ ජනාධිපතිතුමා ගැන විතරක් නෙමෙයි. ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්, රාජ්‍ය ඇමතිවරු වෙන්න පුළුවන්, ලේකම්වරු වෙන්න පුළුවන්, ඉන් පස්සේ ඉන්න ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්. දැන් මේක කරන් යද්දි වරදක් වෙනවා නම් ඒ වරද හොයන්න අනිත් තැන් තියෙන්න ඕනේ. දැන් ජයවර්ධන මහත්මයා මේ ජනාධිපති ව්‍යවස්ථාව ගේනකොට ඕගොල්ලෝ ශක්තිමත් විධායකයක් අවශ්‍යයි මේ වගේ රටකට. දිනු වෙන රටකට. නැත්තම් ඔව්. නැත්තම් අස්ථාවර භාවයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ඒකට මුහුණ දෙන්න ව්‍යවස්ථාදායකයේ ස්වාධීන අධිකරණය සහ ජනමාධ්‍ය විසින් මූණට මුණලාලා මේකට විරුද්ධව මේක සම්බන්ධයෙන් අභියෝග කරන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඉතින් මම හිතන්නේ දැන් ඔබ ප්‍රශ්නෙට උත්තරේ මගේ මේ තියෙන තත්ත්වයට 20 සංශෝධනයෙන් ඇති කරපු තත්ත්වයේ විධායකය ශක්තිමත් විදින විශාල වශයෙන්. ඒක ජනාධිපති අගමැති නෙමෙයි. ජනාධිපති අගමැති ඔක්කොම ඇතුළු විධායක ක්‍රියා කරනකොට ඒක ශක්තිමත්. ඒ දෙකට ප්‍රශ්නයක් આવොත් මේ ප්‍රශ්නේ එන්නේ. මං කියන්නේ මේ අගමැති ශක්තිමත් කිරීම හරි මොන හරි එකක් නෙමෙයි. නමුත් මේ චෙක්ස් ඇන්ඩ් බැලන්ස් සම්වරණ සහ තුරණ ශක්තිමත් වෙන ආකාරයේ සංශෝධනයක් ගෙනාවොතින් එක පැත්තකින් ජනතා ඉල්ලීමට එක සවන් දීමක් වෙනවා, ජනතාව සංසිඳීමට ලක් වෙනවා. සහ පාර්ලිමේන්තුවේ අද වෙනකොට යම්කිසි ඒ තිවිච්ච වර්තුලනේ නෙවෙයි තියෙන්නේ. යම්කිසි ප්‍රමාණයක් ස්වාධීනව තිබෙනවා. ඒ අය ආණ්ඩුවට එකතු වෙනකොට එකතු වෙන්නේ නැතුව ඉන්නේ. ඒ අයටත් එකතු වෙන්න යම්කිසි ඉඩක් ලැබෙනවා මේ වගේ දෙයක් කරොත්. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී ආර්ථිකයට උත්තර හොයන ගමන් ව්‍යවස්ථාවේ යම්කිසි මැදිහත් වීමක් කිරීම ඉතාම අවශ්‍යයි. අතුල සිල්වා මහත්මයා දැන් ඔබතුමා ගත්තා අපි ඍජුවම ගත්තා දේශපාලන ගත්තොත් ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය නියෝජනය කරන ඒ සභාපතිවරයා හැටියට ලේකම්වරයා හැටියට සමාන ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. දැන් අපි 2019 මැතිවරණය ගත්තොත් ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඊට පස්සේ 2020 මහමැතිවරණය ගත්තොත් 3න් 2ක බලයකුත් ලැබෙනවා. මෙන්න මේ බලයත් සමග තමයි 19 එපා කියලා 20 එන්නේ. 19ට ඔබෙන් ගිහිල්ලා 20 එන්නේ. 18 එපා කියලා තමයි 19 ආවේ. 19 බලාත්මක මදි මේ ජනාධිපතිවරයාට මීට වැඩිය බලතල තියෙන්න ඕනේ කියලා 20 එනවා. දැන් ඒ ජනාධිපතිවරයා ඒ ආණ්ඩුව යටතේම ආයි කියනවා 21 ගේන්න ඕනේ කියලා. ඒ කියන්නේ 69 ලක්ෂයක් ඡන්දය දුන්න 3න් 2ක මහජන මතයක් ලැබුණු ඒ ආණ්ඩුවම ඒ ආණ්ඩුව ඇතුළෙන්ම කියනවා දැන් 20 නෙමෙයි 21 ගේන්න ඕනේ. 21 කියන්නේ 19 හෙවණැල්ලක් වගේ. එතකොට ඇයි මෙහෙම වුනේ? ඒ කියන්නේ ජනමතයක් ලැබිලා ඒ ජනමතයට අනුව ඔබතුමාලා ක්‍රියා කරලා සංශෝධනයක් ගෙනල්ලා ඒ සංශෝධනය වෙනස් වෙන්න ඕනේ කියලා ඔබතුමාලාම කියනවා. ඔබතුමා කොහොමද දකින්නේ? 19 ඒක ඕනේ නැහැ කියලා 20 දැන් 20 හරි නැහැ කියලා ආයි 21. ඇයි මෙහෙම වුනේ මේ ඉතා කෙටි කාලයක් තුන? ඇත්තටම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා
අපිට ලබා දුන්න අවස්ථාව සම්බන්ධයෙන් සර්වන ස්වාධීන රූපවාහිනී සේවයටත් ඊළඟට දැන් මෙතෙන්දී එකක් තමයි දැන් අපි 19 සංශෝධනයන් ගැන කතා කරද්දී මේක පොඩි ප්‍රවේශයක් අපි ගන්නවා නම් අපේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඳලා හිතුවොත් ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක විදිහක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මොඩල් එකක්. ඒක වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට එක්කලා යන පාර්ලිමේන්තු සම්ප්‍රදායත් එක්කලා ඒ පාර්ලිමේන්තුව තුලින් ගොඩනගෙන අගමැතිවරයෙක්ගේ තිබ්බ මේ නායකත්වයත් එක්කලා ගොඩනගෙන එකක්. ඊට පස්සේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තයින් පස්සේ ඒක ඊට වඩා වෙනස් ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විදිහට තමයි අපි මේ පහුගිය කාලෙම පාලනය වෙමින් ඉන්නේ. එතකොට ඍජුවම රටේ ජනතාවගේ ඡන්දයෙන් රටේ රාජ්‍ය නායකයෙක් පත් වෙනවා. ලෝකේ එක එක රටවල එක එක විදිහට රාජ්‍ය නායකයෙක් පත් වෙනවා. නමුත් අපි මේ පවතින ක්‍රමය තමයි ඍජුවම ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිවරයෙක් එක්කලා කටයුතු වෙනවා. එතකොට එහෙම ජනාධිපතිවරයෙක් පත් වුණායින් පස්සේ දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනත් වෙනවනේ. දැන් ඔබ මතු කරපු ආකාරයට දැන් මේ වෙද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 20ක් ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතර විවිධාකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වෙලා තිනවා. මේ සංශෝධන සියල්ලම ඇවිල්ලා තියෙන්නේ අර විධායක ජනාධිපති ධූරය සහ ඒ මත ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත තමයි මේ සංශෝධන සියල්ලම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට මොනවා හරි සංශෝධනයක් ඉදිරිපත් කරද්දී අර පදනම ගැන අපි බොහොම ගැඹුරින් සලකා බලන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. දැන් අපි විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් සභාවන් සම්බන්ධයෙන් සහ අපි වසුව කතා කරමු රාජ්‍ය නිලධාරීන් කෝප් එකට තියෙන බලය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරන්න ඕනි සම්බන්ධයෙන් විගණනය සම්බන්ධයෙන් මේවා මීට වඩා ඉතාමත්ම වැඩි ප්‍රමාණයකට එන්න ඕනි කියන තැන අපිත් ඉන්නවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි මේ සංශෝධනයේදී ඒ සංශෝධනයේ හිතන්නට ඕනේ අර මූලික පද්ධතීන් වලට ගැටෙන්නේ නැති විදිහට. මේ මූලික පද්ධතීන් එක ගොඩනැගිච්ච ක්‍රමයට දැන් අපි පොඩ්ඩක් ඉතිහාසයට ආපහු ගිහිල්ලා බැලුවොත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ බලසාධක දෙකක් ගොඩනැගිලා ඒ බලසාධක දෙකත් එක්කලා වෙච්ච ගැටුම යම් විදිහකට විශාල ජීවිත ගානක් විනාශ වෙච්ච රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධ කාරණයකට හේතු සාධක වෙලා උණයි කියන එක ඒකට පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවෙත් එළියට ආවා. එතකොට දැන් අද මම විශ්වාස කරනවා නීතියේ බලය සහ නීතිය ආධිපත්‍ය කියන එක රට තුළ ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද සුධර්මන් අපි පසු කරලා තියෙන්නේ අපේ කාලය ගත්තොත් අපිට අත්දැකීම් තියෙනවා 71 ගැන අපිට එහෙම ලොකු අත්දැකීමක් නැහැ. නමුත් 71ත් ලංකාවේ එහෙම දෙයක් තිබ්බා. ඊළඟට 88 89 කාලයක් තියෙනවා. උතුරේ එහෙම යුද්ධ මේ වාතාවරණයක් තිබ්බා. එතකොට මේ සියල්ලමත් එක්කලා පාස්කු බෝම්බ ප්‍රහාරය දක්වා ඒ වගේම ඊයේ පෙරේද ඇති වෙච්ච ඒ සිද්ධිය යම් ප්‍රමාණයකට 83 වගේ විශාල කාරණයක් නෙමෙයි. නමුත් ඒකත් සිදු නොවිය යුතු කාරණයක්. එතකොට මේ සියලු අවස්ථාවලදී නීතියේ බලය සහ නීතියේ ආධිපත්‍ය කියන එක බිඳ වැටෙනවා. මොන විදිහකට හරි අපි බැලුවොත් අපිට මේ කිසිම අවස්ථාවකදී නීතියේ බලය සහ නීතියේ ආධිපත්‍ය තිබ්බයි කියන එක 89 කැරැල්ලේ මුළු වාතාවරණය ගත්තොත් උතුරේ යුද්ධය ගත්තොත් ඒවට සාධක ඇති නොඑක් සාධක ඇති. නමුත් මේ කිසිම අවස්ථාවකදී නීතියේ බලය ආධිපත්‍ය තිබ්බද කියන එක අපි ගිය මාසේ 9 වෙනිදා 10 වෙනිදා රටේ නීතියේ බලය ආධිපත්‍ය ඒ විදිහටම තිබ්බද කියන එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මම කියන්නේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එකට යද්දී ඒ සංශෝධනයත් එක්කලා මේ නීතියේ බලය සහ ආධිපත්‍ය කියන එකට තවත් දුර්වල වෙන ආකාරයේ සංශෝධනයකට යනවා නම් ඒක මේ රටේ යහපැවැත්මට හේතු වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ ඉතා වැදගත් කාරණේ ඔබ මුලින්ම මතු කරපු කාරණේ අද අපි විශාල ආර්ථිකමය ප්‍රශ්නයක මුහුණ පාලදී. විදුලි බල අර්බුදයක් තියෙනවා පිළිගන්නට ඕනේ. ඒ වගේම ගෑස් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ගැටලුවට විසඳුම් සෙවීමට අපේ ප්‍රථම කාර්ය, දෙවන කාර්ය, තුන්වෙනි කාර්ය සියල්ල විය යුතු සියලු දේශපාලනඥයින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ සියලු දෙනාගේම. මොකද මම මේ ස්වාධීන රූපවාහිනී සේවය එකපාරක් කිව්ව කාරණයක් තමයි ලංකාවේ A level වල එක ලකුණකින් වෛද්‍යවරයෙක් මේ හෙද නිලධාරියෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ හෙද නිලධාරීන් මේව කරනව නෙමෙයි. නමුත් එක ලකුණකින් ඉසෙට් ස්කෝර් එකේ පුංචි දශම ගානකින්. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් කාර්මික නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලන්ට අවශ්‍ය විදුලිය පාඩම් කරන්න දෙන්න බැරි වාතාවරණයක ඉන්නේ. මේ විදුලිය නැතිවීම නිසා ළමයෙක්ගේ ඉරණම එහෙම් පිටිම වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවා ගැන අවධානය යොමු කිරීම කොයි තැනකටද යන්න ඕනේ. ඒතර මේ ව්‍යවස්ථාව කියන එක ඒක උපකරණයක් විදිහට මම රට පාලනය කිරීමේ උපකරණයක් නෙමෙයි. මේ උපකරණය රට යහපැවැත්මට හේතු සාධක වෙන්න ඕනේ. දේශපාලන බලය කාටද බලය තියෙන්නේ කොහොමද බලය තියෙන්නේ කාරණයට වඩා මේක රටේ පාලනයේ යහපැවැත්මට වඩාම හොඳ උපකරණය තමයි අපි තෝරාගත යුතු
වෙන්නේ. ඒක තමයි අපි මෙතෙන්දී මතු කරන ගන්න කාරණේ වෙන්නේ. ජනරන්ජන මහත්මයා ඔබතුමා අපේ කෙනෙක්. ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් හැටියට. ඒ කියන්නේ ඔබතුමා මාධ්‍යවේදියෙක් හැටියට මාධ්‍යකරණයේදී හැම වෙලාවෙම ජනතාවගේ පැත්තේ ඉඳලා මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙක්. දැන් ජනරන්ජන මහත්මයා ඔබතුමා නීතිඥ මහත්මයෙක් හැටියට දැන් මේ අද අපේ මාතෘකාවත් එක්ක බැලුවම අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක බැලුවාම දැන් අපි කවටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. පෙට්‍රෝල් ෂෙඩ් ළඟ අද පෝලිං ගන්න. මේ මොහොතේ රට පුරාම හැම තැනකම ඒ වාහන පෝලිම තියෙනවා. ගෑස් සිලින්ඩරේ තියාගෙන මිනිස්සු පෝලිමේ ඉන්නවා. කොයි වෙලාවෙ ගෑස් සිලින්ඩරයක් ගන්න බලාගෙන. විදුලිය අද පැය 2යි විනාඩි 15ක් කැපෙද්දී හෙට ඒක කොච්චර කාලයකට කැපෙයිද කියලා මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. හෙට කොහොමද රස්සාවට යන්නේ? දරුවා කොහොමද පාසලට යන්නේ කියලා ලොකු ගැටලුවක් තියෙනවා. කඩපොළට ගියාම බාණ්ඩ ගැනීම පිළිබඳ උග්‍ර ප්‍රශ්නයක් ඉන්නවා. බෙහෙත් ගත්තොත් අපිට අපේ ලෙඩේට බෙහෙත හෙට නැති වෙයිද කියන ලොකු මානසික ගැටලුවක් ඉන්නවා. මෙන්න මේ සියල්ල අතරේ රටේ මාතෘකාවක් බවට පත් වෙනවා විවස්ථාව. 21 වෙනි සංශෝධනයක් පිළිබඳව විවස්ථාවක් පිළිබඳව. ඇත්තටම රටේ ජනතාවට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ විවස්ථා වෙනසක්ද? විවස්ථා සංශෝධනයක්ද? එහෙම නැත්නම් මේ ආර්ථිකමය වශයෙන් මේ රටෙන් ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදයක්ද? ඔබතුමා දකින්නේ මොකක්ද? මූලික අවශ්‍යතාවය මොකක්ද? සුදානුන් මෙහෙමයි. දැන් බොහොම ස්තුතියි මුලින්ම මේ මම සෑහෙන කාලයකට පස්සේ මේ ආයතනයට ආවේ. ඒ ආරාධනය සම්බන්ධයෙන් බොහොම ස්තුති කරන ගමන් දැන් ඔබ අර පටන් ගන්නකොටම මේ ඊටාම වැදගත් කාරණයක් කිව්වා මේ නීතිඥවරු 4 දෙනෙක් ඉන්නවා ව්‍යවස්ථාව ගැන කතා කරන්න කියලා. දැන් ඒක ඇත්තරම මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් කල්පනා කරනවා මේ ව්‍යවස්ථාව ගැන කතා කරන්න සුදුසු අය නීතිඥවරු කියලා. සුදුසු තමයි නීතිඥවරු මොකද ව්‍යවස්ථාව කියන්නේ නීතියක් නිසා. හැබැයි ව්‍යවස්ථාව කියන එක මේ නීතිඥවරුන්ගේ කාර්යයක්ම නෙමෙයි. ඒකට හේතුව මේක මිනිස්සුන්ගේ වැඩක්නේ. කියන්නේ රටක පුරවැසියන්ගේ වැඩක්. ඒ රටේ පුරවැසියන්ගේ එක කොටසක් විතරයි නීතිඥවරු සහ නීතිය ගැන දන්න අය. හැබැයි බහුතරයක් ඉන්නේ සාමාන්‍ය නීතිය ගැන දන්නේ නැති, එදා නීතිය පාවිච්චි කරන්නේ නැති, ඊටාම සාමාන්‍ය විදිහට හිතන අය. එතකොට ඒ අයටත් ව්‍යවස්ථාව ගැන කතා කරන්න බැරිද? ඒ අය ව්‍යවස්ථාව ගැන දන්නේ නැද්ද? දන්නවා. උදාහරණයක් ලෙස දැන් අර ඔබ දෙවනුවට කියපු කාරණේ. මිනිස්සු පාරේ ඉන්නවා. දැන් අපි අර ඔබ කියපු ඊටාම හොඳට පැහැදිලි කරපු විදිහටම අපි ඊටාම බරපතල බහුවිධ අර්බුදයක ඉන්නේ. එක අර්බුදයක් නෙමෙයි. අර්බුද ගණනාවක්. එක පැත්තකින් ආර්ථික අර්බුදය. එක පැත්තකින් රාජ්‍ය පාලනය පිළිබඳ අර්බුදයක් අපිට තියෙනවා. ඒක අපිට අස්පනා අපිට පේනවා. අනෙක් පැත්තෙන් සමාජීය අර්බුදයක් තියෙනවා. ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා. නීතිය පිළිබඳ අර අතුල ඊටාම පැහැදිලිව කිව්වා වගේ නීතියේ පාලනය පිළිබඳ අර්බුදයක් තියෙනවා. මේ අර්බුද ඔක්කොම එකට එක්කහුව වෙලා කැළතිලා තියෙන තත්ත්වයක් තමයි අද අපිට තියෙන්නේ. ඒ නිසා අර ඔබ අහන ප්‍රශ්නය ආර්ථිකයේද වඩා වැදගත් ව්‍යවස්ථාවද කියන ප්‍රශ්නෙට ඔව් හෝ නෑ උත්තරයක් දෙන්න බෑ. හේතුව මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා. මම අර ඉස්සෙල්ලා කියපු විදිහට අපි පාරේ ඉන්න මිනිස්සෙක්ගෙන් ඇහුවොත් අර පොලිමක ඉන්න දැන් පැය 3-4ක් ඉන්න වෙනවනේ අපි වාහනේ ගියොත් එහෙම ඊළඟට කල්පනා කරන්න ඕන මොන ෂෙඩ් එකේද අපි පොලිමට යන්නේ. අඩුම පොලිම තියෙන්නේ මොකටද කියලා. ඒ මිනිස්සෙකුට ගිහිල්ලා අපි මේ ටෙලිවිෂන් එකේ මයික් එක ඇල්ලුවොත් එහෙම ඒ අය කියයි මේ දැන් අද රැටත් මේ පෙට්‍රල් මිල ඉහළ යනවා කියලා තියෙනවා. අද රැට නෙමෙයි. ඒ අපි හිතමුකෝ නේද රැට නෙමෙයි ඉහළ යන්නේ. මේ ඉහළ යනවා කියලා තියෙනවා. ඒක නවත්තන්න පුළුවන් නම් හොඳයි. ඔන්න එයාට දැනෙන දේ. ඊළඟට මේ පෝලිං නැති වෙනවා නම් හොඳයි. දැන් ඒ කවුරුත් ඊළඟට පාරේ කඩේට යන මිනිස්සුකින් ඇහුවොත් එහෙම කියයි මේ හාල් මිල ඕනකට වඩා වැඩි. මේක පාලනය කරන්න විදියක් නැද්ද? මිල පාලනයක් දාන්න බැරිද? අපි ආරක්ෂා කරන්න කවුරුත් නැද්ද කියලා මිනිස්සෙක් අහයි. මේක ඇතුලේ ව්‍යවස්ථාව කියන එක තියෙනවා. උදාහරණයක් ලෙස මම අර හාල් මිල ගන්නම්කෝ. හාල් මිල වැඩි වෙනකොට මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා ඇයි දෙයියනේ මේක පාලනය කරන්න කවුරුත් නැද්ද? මිල පාලනයක් නැද්ද මේකේ? කවුද මේකට වග කියන්නේ? කවුද ඒකට වග කියන්නේ? ඒකට වග කියන්න ඉස්සර මිල පාලන දෙපාර්තමේන්තුව කියලා එකක් තිබ්බා. ඒක අපි අහෝසි කරා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියලා එකක් අපි හැදුවා. ඊළඟට දැන් විදුලිය සම්බන්ධයෙන් තියෙනවා මහජන උපයෝගීතා කොමිසම. මේ වගේ පාලන ආයතන සහ පුද්ගලයන්. උදාහරණයක් ලෙස ඇමතිවරයෙකුට පුළුවන් යම් තීන්දුව తీරන ගන්න මිනිසුන්ගේ ජීවන වියදමට අදාළ මේ මිල පාලනය සම්බන්ධ. ඒ බලය එන්නේ කොහෙන්ද? ඇමතිවරයෙකුට එවැනි තීන්දුවක් ගැනීම සඳහා බලයක් එන්නේ කොහෙන්ද? එයාට මහජනතාවගෙන් නිකම්ම ලැබිච්ච බලයක්ද? එයාගේ ඡන්ද කොට්ටාසින් දීපු බලයක්ද? නැහැ. මහජන උපයෝගීතා කොමිසමට ඒ බලය එන්නේ කොහොමද? මහජනතාවට
කියන්න විදුලි බල මණ්ඩලයට ඕන විදිහට ලයිට් කපන්න බෑ කරන්ට් එක කපන්න බෑ මහජන උපයෝගිතා කොමිසමට ඒ කරුණු ඉදිරිපත් කළා එකඟ වෙන මට්ටමට විතරයි ලයිට් කපන්න පුළුවන් කියලානේ අපි දන්නේ දැන් හැමදාම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිතුමා මාධ්‍ය වලට ඇවිල්ලා කියනවා මෙන්න හෙට මෙන්න මේ වෙලාව නිවේදනයක් එනවනේ ඒ බලය එන්නේ කොහොමද මහජන උපයෝගිතා කොමිසම ඒ සභාපති එන්නේ කොහොමද නීතියකින් ඒ නීතිය බද්ධ වෙනවා අවසානයේට ගිහිල්ලා මොකටද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක මේ සුධර්මන අපේ ඇඟේ හැපෙන දෙයක් නෙමෙයි. අර පාරේ පොලිමේ ඉන්නකොට ඇඟේ හැපෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එහෙම නැත්නම් කඩේට හාල් ගන්න ගියාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇඟේ හැපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් අය කල්පනා කරනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ අපිට මේ මාර දුර දෙයක්. අපිට තේරෙන්නේ නැති දෙයක්. ඒක පාවිච්චි කරනවා සමහර අය Tamanට ඕන විදිහට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නම්ම ගන්න. එතකොට කියන ඔන්න මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය ඕක නෙමෙයි. ඒ නිසා ඒක ඕන වෙන්නේ නැහැ. නේද? මේ මිනිස්සු මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය ජීවන වියදම් පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන එක තේරුම්න්නේ. නමුත් මම අර කියපු විදිහට අපිට ඕන තැනකට අර උදාහරණ ආදේශ කරන්න පුළුවන්. ආදේශ කළා අපිට තේරුම් ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය කොයිතරම් අපේ මේ පැය 24 ජීවිතේට පැය 24 ජීවිතයට එකට බද්ධ වෙලා තියෙනවද කියන එක. ඒ නිසා හරිම සරල තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මේ රටේ ප්‍රධාන නීතිය. ඒ නීතියෙන් තමයි ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ. ඒ නීතියෙන් තමයි අගමැතිවරයෙක් පත් වෙන්නේ. ඒ නීතියෙන් තමයි පාර්ලිමේන්තුවක් පත් වෙන්නේ. ඒ නීතියෙන් තමයි අධිකරණ පත් වෙන්නේ. මේ රටේ රාජ්‍යයට අදාළ සියලු ආයතන පවතින්නේ ඇති කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඉතින් එහෙමනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හොඳ හෝ නරක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දියුණු හෝ නොදියුණු ලක්ෂණ අර කෙලින්ම ඇවිල්ලා ඇඟේ හැපුන්නේ නැති වුණාට අපි හැමෝටම බලපානවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා නම් මේ වෙලාවේ සමාජීය අර්බුදයක් තියෙනවා නම් හරි අර පාරේ ඉන්න අය කියන්න පුළුවන් අපිට මේක මේ පෝලින් ටික අයින් කරලා දෙන්න කියලා. නමුත් සමාජයේ දැනුවත් පුරවැසියෝ හැටියට හිතමු ජනමාධ්‍යවේදීන් හැටියට නීතිඥවරුන් හැටියට අනාගතය ගැන දුරදිග කල්පනා කරන අය හැටියට අපි ඊළඟට හොයන්න ඕන මෙන්න මේ ප්‍රශ්නවලට රටේ මූලික නීතිය වෙනස් කිරීමෙන් අපිට කිසියම් ආකාරයක මේ පිටිවහලා ඒවා විසඳන්න යම් ආකාරයක මාර්ගයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒ සාකච්ඡාව තමයි මම හිතන්නේ දැන් මේ එකට යන්නේ. අර ඔබ කිව්වා වගේම ජීවන වියදම් ප්‍රශ්න ඒ පිළිබඳ ප්‍රශ්න විසඳන ගමන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය කාරණාත් ආවහම ඇත්ත වශයෙන්ම මේ දෙක අතර සම්බන්ධය තමයි අපි දැන් මේ දවස්වල කතා කරමින් ඉන්නේ. ඒක ලංකාව වගේ දේශපාලන වශයෙන් ඉතාම උනන්දු ජනතාවක් ඉන්න රටක. අපේ රටේ මං හිතන්නේ මේ කාලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඩොලර් ප්‍රශ්න ගැන ආර්ථිකය ගැන මේ රටේ මිනිස්සු හැමෝම දන්නවා. පාසල් යන ළමයි පවා මේ අද මේ තියෙන තත්ත්වයන් ගැන දන්නවා. එහෙම තියෙන නිසා හොඳම දේ තමයි අපිට පුළුවන් ද රටේ මූලික නීතියේ යම් යම් විනාශකම් කිරීමෙන් මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කියන එක කතා කරන එක අපි වගේ අයට මං හිතන්නේ ඉතාම හොඳ දෙයක්. හොඳයි. ආචාර්ය ප්‍රතිභා මහනාමේ මහත්තයා දැන් අපේ රටේ තියෙන අර ජනතාව කියන දෙයක් තමයි කැසට් ගහනවට වැඩිය වේගයෙන් ගැසට් ගහනවා කියලා. ඒ කියන්නේ කැසට් වලට වැඩිය වේගයෙන් ගැසට් නිකුත් වෙන මේ පහුගිය කාල සීමාව තුළම අපි 1978 ඉඳන් අද වෙනකොට අර මම මුලින් කිව්වා වගේම දැන් 20 වතාවක් මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා. ව්‍යවස්ථාවට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. 21ක් දැන් එන්න හදනවා. ඒ මේ සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කිරීමේ උවමනාවකුත් රට තුල ඇති වෙලා තියෙනවා. සමහරු කියනවා ජනාධිපති ක්‍රමය අවශ්‍ය නැහැ රටට කියලා. තවත් සමහරු කියනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් වී යුතුයි කියලා. සමානුපාතික මැතිවරණ ක්‍රමයට යහ කියලා යලිත් කේවල මැතිවරණ ක්‍රමයක් മന്ത്രി ධූරයක් ඇති වෙන ක්‍රමයක් රටට අවශ්‍යයි කියලා. මේ සියලු සාකච්ඡාත් එක්ක තමයි මේ සියලු මතවාදත් එක්ක තමයි රට අද මේ තැනට වැටිලා ඉන්නේ. ආර්ථිකමය වශයෙන් අපි ඉතාමත්ම පහළ තැනක ඉන්නේ. අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි මේ වෙලාවේ රට දැන් ජනරන්ජන මහත්මයා කිව්වා වගේ දැන් සමහර විට හෙට උදේ වෙද්දි තෙල් මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා. මධ්‍යම රාත්‍රියේ තමයි හැමදේම වැඩි වෙන්නේ. දැන් ඒ කොයි වෙලාවේ බඩු මිල වැඩි වෙයිද කොයි වෙලාවේ තෙල් මිල වැඩි වෙයිද කියලා හිතන ජනතාවකට ඇයි මේ ව්‍යවස්ථාවක මතවාදයක් ඇවිල්ලා තියෙන්නේ? ඇයි ව්‍යවස්ථාවක් මේ වෙනස් විය යුතුයි? ඇයි මේ වගන්තියක් වෙනස් විය යුතුයි? ඇයි 21 වෙනි සංශෝධනයක් ආයුතුයි කියලා කියන්නේ? එක්ක මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරිද? සමස්ත ව්‍යවස්ථාව වෙනස් කරලා රටට ගැළපෙන ඉදිරියට යන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදාගන්න බැරිද අපිට? එහෙම ක්‍රමයක් නැද්ද? දැන් ඇත්තටම මධ්‍යම රාත්‍රියේ තමයි කාලයක් තෙල් මිල වැඩි වුණේ දැන් 3න් පස්සේ. ඒකත් යම් යම් වෙනස්කමකට එනවා.
ඔය දැන් ගැසට් ගැන කතා කරන්නේ. එතනින් මම පටන් ගන්න. දැන් ඇත්තටම ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්න කාලෙදී ඇය බොහොම උත්සාහයක් කළා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරලා විවිධ අවස්ථාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගේන්න. ඒතකොට එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ මේකට විරුද්ධ වුණා. ටර්නින් පොයින්ට් එක ආයේ මෙතන. වසර 2000 දී ගහනවා ගැසට් එකක්. ඩඩ්ලි දිසානායක තමයි එතකොට ලේකම් වෙලා තිබ්බේ. ජාන වෙනස් කළ ආහාර ලංකාවට ගෙනීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. හැබැයි මාස 3කුත් දුන්නා. දැන් මේක 2000 අගෝස්තු වලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා. දැන් මේක ආරංචි වුණ ගමන් ලෝක වෙළඳ සංගමයේ WTO පුදුම විදියට මේකට තෘෂ්ණිම්භූත වෙලා ගිහිල්ලා උදේ ඇවිල්ලා රෑ ගියා. ඊට පස්සේ මොකද කරේ? ඔය ගැසට් එක කොහොම තියෙද්දි ඩඩ්ලි දිසානායකම මේ ගැසට් එක අවලංගු කරලා දාලා ගියා. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ඇත්තරම වමනාවක් තිබ්බා ජාන වෙනස් කළ ආහාර ලංකාවට නොගෙනෙන. ඊට පස්සේ දැන් මෙතනදී ලේකම්පත් කිරීමේදී යම්කිසි බලයක් තියෙනවා ජනාධිපතිවරයාට. දැන් මෙතන තමයි අර විදේශේ ඉන්න යම් කට්ටිය මොකද්ද වෙනසක් කරන්න ඕනි කියලා උත්සාහ කරා. ජනාධිපතිගේ බලතල අඩු කිරීම සඳහා එවකට තිබ්බ පාර්ලිමේන්තුව යම්කිසි විදිහකට ඒගොල්ලෝ ඔල්ලු මාරු කරා. අදත් වෙන්නේ ඒක. දැන් මේ හරි ලස්සනයි. මේ පක්ෂේ ඉන්නවා ස්වාධීන වෙනවා ඇමතිකම ගන්නවා. ඉතින් මෙතනද ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ. දැන් මට අද කීප දෙනෙක් අඬා කිව්වා අනේ අපි මේ අයට මේ විදිහට ඡන්දෙ දීලා තියෙන්නේ. මහත්තයෝ මොකද්ද මේ ස්වාධීන වෙනවයි කියලා කියන්නේ. මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහනවා ස්වාධීන වෙනවද කියන එක. මේක ඇත්තටම මහ ජනතාව මම්මුලා කරලා දැමීමක්. මේ 225ම කරන්නේ මෙතන සල්ලි වලට ගන්න පුළුවන් හෙට අනිද්දා තව එක්කෙනෙක්ගේ සල්ලි වලට. ඒ හින්දා මෙතන මේ මහජන පරමාධිපත්‍යයක් නෑ මේ පාර්ලිමේන්තුවේ. මුදල් පරමාධිපත්‍යයක් නම් තියෙනවා. මොකද ඒක හොඳට අපිට පේනවා මේ වෙනකොට. කොහොමද මේ හිටිය අය මේ අලුතෙන් නොදන්න අය නෙමෙයිනේ සුදර්ශන ලේම හොඳට දන්නවනේ මේ ඉන්න අය. දැන් මොකද්ද මේගොල්ලෝ මේ ගහන ප්ලේ එක ගේම් එක අපිට පුළුවන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා මේක නවත්තන්න? නෑ. මෙන්න මෙතන තමයි මූලික ප්‍රශ්නය තියෙන්නේ. එතකොට මේ සඳහා අපි ඇත්තටම උත්සාහ කරන්න ඕනේ කොතනටද යන්න. දැන් මේ වෙනකොට ජනතාව අතර ඇත්තටම අර පෝලිං විතරක් නෙමෙයි සමහර ෂෙඩ්වල තෙල් නැහැ. ඒ වගේම අගමැතිතුමා කියනවා සති 3කට කරගන්න බෑ කියලා ඉන්න ඉස්සෙල්ලා කිව්ව කතා. මම ඔය කියන්නේ නැහැ නැවත ජනතාව කොතනටද මේ වැටෙන්නේ? ඒ හින්දා අවශ්‍යම දේ මේකයි. අපි මම පිළිගන්නවා. මට නිකන් හිතෙනවා ගෝඨාභය ජනාධිපතිතුමා ආවෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තහවුරු කරන්නද කියලා. නේ මට හිතෙන දෙයක්. මේ මම විවේචනයට ලක් වෙයි. නමුත් මට හිතෙනවා මේ අවස්ථාවේදී ඒක. මොකද මේ යන ක්‍රමය තුල. ඉතින් මගේ සිතුවිල්ල වැරදි වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ යන්නේ ඒක නෙමෙයි. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි විදිහකට මේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙන්න බෑ. ජීවත් වීමේ අයිතිය නෑ මෙතන. පිරිසිදු ජලය සඳහා අයිතිය නෑ මෙතන. හිරු එළිය සඳහා අයිතිය නෑ. සූර්ය මේ හැම දෙයක්ම මේකේ නෑ මේවා විකුණනවා. දැන් හිතන්නකෝ ඉන්දියන් සමාගමකට දැන් මේ පනත් වල සීමාවනුත් නෑ. දැන් සමහර වෙලාවට මං කුරුණෑගල කන්දගමගේ ගේ හදලා තියෙන්නේ. දැන් මේ ප්‍රදේශයේ තියෙන අවකාශය සම්පූර්ණයෙන් විකුණනවා මේ සමාගමකට. ඒතර වට බදු ගෙවන්න වෙනවා. මේ වගේ අපි කඩාගත යන්තම් මෙතුමන්ලා කතා කරලා රාවය පත්‍රයෙන් ජලපනත. තද විදිහට ආව ওই ජලපනත. නමුත් ඒක මහජන නැගීමත් ඒකයි බද්ද ගහගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ වහලෙන් වැටෙන ජලයටත් ගහන්න වෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඔන්නේ ඕකයි. විදේශ සම්පත් අපේ තියෙන සම්පත් විදේශ වලට විකුණා දැමීමේ තරංගය දැන් පටන් ගන්න තියෙන්නේ. ඒ තරංගයට යන අය තමයි මෙතන ඉන්නේ. මීට ඉස්සෙල්ලත් කළා තියෙනවා. ඒතොර සමහර වෙලාවට ජනතාවත් පිළිගන්න මේ ඩොලර් සඳහා තමයි මේක වෙන්නේ කියලා. නෑ. එහෙම දෙයක් නෑ. ඒතොර ඊළඟට වැදගත්ම කාරණේ තමයි අපි කොහොමද මේවා බේරගන්නේ කියන එක. පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට කියනවා පනත් කැටුපතක් දානවා. හැබැයි කිසිම ජනාධිපතිවරයෙක් පාවිච්චි කරන්න නැති බලයක් තියෙනවා. ඔබ දන්නවද මොකද්ද කියලා? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලයක්. මොකද්ද ඒ බලය?
යම්කිසි විදියකට යම්කිසි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන්න. ඒක ජනමත විචාරණයකට යොමු කරන්න පුළුවන්. ජනාධිපතිවරයාට සමහර අවස්ථාවල පුළුල් බලයක් තිබුණා. නමුත් පාවිච්චි කළා නැහැ. කිසිම ජනාධිපතිවරයෙක්. මම පිළිගන්නවා. වගවීම තියෙන්න ඕනේ, වගකීම තියෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති කවුරු හරි ඒද බීද සීද යත් එන්නේ ජනතා පරමාධිපත්‍යය තුල. එහෙම ජනතා පරමාධිපත්‍යය කියන්නේ එයාටත් යම්කිසි තියෙනවනේ බලය. දැන් අර හිටපු ඇමතිවරයෙක් මද කිව්වනේ මේ ඡන්දෙ දුන්නේ නැත් වගේ කියන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලොම නැවත ඒක පාපෝච්චාරය කරමින් කියනවා මේ යන සිද්ධි මාලාව. එහෙනම් අපිට දැන් ඉදිරියේ එතුමා දුන්නේ හොඳ මතවාදයක්. මොකද ජනතාවත් මේකට වග කියන්න ඕනේ කියන එක. එතකොට දැන් ජනතාව බලන මොකද්ද කරන්න කියන්නේ. මීට වඩා සිහිබුද්ධිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ව්‍යවස්ථාව තුළ යාන්තම් ඔය තුරුවිල වගේ නඩු තීන්දුව හින්දා අපේ හොඳ ජලය බේරුණා. එප්පාවල පොස්පේට් නිදිය මේක සම්පූර්ණයෙන්ම විකිණීමට උත්සාහ කරා. නමුත් මේ ශේෂාධිකරණ තීන්දුව බේරුණා. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ. අද ජනතාවට පවා හිතන්න වෙලා තියෙනවා එක්කෝ අපි මෙහෙම කරමු. හොංකොං බාර දීලා තිබ්බනේ මේ එක්සත් රාජධානියට 99 බද්දට. එහෙම හරි එකකට අපිට යන්න වෙනවා. නමුත් දැන් හොංකොං චීනයට අයිති වුණාට චීන කවදාකවත් හොංකොං ගන්නේ නැහැ. මම හිතනවා ඊ වගේ යම් කිසි ගිවිසුමකින් මේක බේරා ගන්න බෑ. දැන් මේ වෙනකොට ඩොලර් නෑ ලංකාවේ. කොහෙන්ද ඩොලර් ගේන්නේ? ඉතින් ඒ සඳහා මූලික වශයෙන්ම අපි හිතනවාද 21 තුල ඩොලර් ටිකක් ගේන්න පුළුවන් වෙයි කියලා. එම ගේන්න පුළුවන් මම හරි සතුටුයි. ඊට වඩා ලංකාවේ මේ තියෙන තත්ත්වය බේරා ගන්න අපි කොහොමද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ? එහෙම හරි ලස්සන පනත් කෙටුම්පතක් තියෙනවා. 2015 2019. මම හැමදාම ඕක කියනවා. ගරු ලාල් විජයනායක මැතිතුමාලෙම හදපු එකක්. නිකන් ඒක දාන්නකො ජනතාවට බලන්න හරි. මේ ආණ්ඩුවේ තියෙනවා. සෞභාග්‍ය දැක්ම අවුරුද්දක් තුල හදු මෙතුමා දන්නවා. රොමේෂ් සිල්වා මැතිතුමා ලියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන කෙටුම්පත්. ඒව දාන්නේ නැහැ. දාන්නේ තුමේ හැමෝම මේ 21 පස්සේ යනවා. මන් දකින්න විදියට 21 ආවොත් බල කේන්ද්‍ර තුනක් නිර්මාණය වෙනවා. එකක් ජනාධිපති හරහා යනවා. අනිත් එක කතානායක හරහා යනවා. යාට සම්පූර්ණ පුළුවන් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධ පාලනයක් තියෙනවා. අනිත් එක අගමැති ඉන්නවා. දැන් මේ මෙතනදී වෙනදී තමයි හැම වචනයක්ම මෙතන කපලා ජනාධිපතිගේ බලටල අගමැති වලට දෙනවා. කමක් නැහැ. ඒතර අගමැතිතුමාව හෝ යම් කිසි විදිහකට පාලනය කරන්නේ කොහොමද? ඒක අවශ්‍යයි. ඒතර කාරක සභා ක්‍රමයක් ගැන කතා කරනවා. හොඳ වෙන්න පුළුවන්. ඒවට නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බා. අනිත් මේ මූලික වශයෙන්ම මේක වෙනස් වුණේ සුදර්ශන මේ ජාතික ලැයිස්තුව කියන එක. දැන් මේ ජාතික ලැයිස්තුව පුදුම විදිහට අදහෙට අවභාවිතා කරයි. මේ ජාතික ලැයිස්තුව අවභාවිතා නොකරන්න අධිකරණ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මොකද මේ උඩින් කඩාපාත් වුණා වගේ. දැන් මේවා සඳහා අපිට අවශ්‍ය දේවල්. අද කෝප් එකට බලයක් දෙන්න බැරිද? කෝපායකට බලයක් දෙන්න බැරිද? ඒවා තුනෙන් දෙකකින් ජනතාව විලා කතා කරයි. ඔන්න ඕවෙන් හරි යම් කිසි තත්වයකට යන්න. මම නෑ කියන්නේ ස්වාධීන කොමිෂන් සභා උනත් කළු සුදු අකුරු ලස්සනයි. අපි දන්නවා ක්‍රියාත්මක වෙනකොට උනේ කොහොමද කියලා. තරුණයෝ නෑ ඕයි. එක තරුණයෙක් දකින්න නෑ. ඔය කියන ඔබ කියන කොමිෂන් සභාවල. තරුණයෝ අරගල කරන්නේ ඒකයි සිස්ටම් චේන්ජ් එකකට. අඩුම ගානේ ඔය 21 ගහන්න කමක් නෑ. මගේ කිසි විරුද්ධත්වයක් නෑ 21 ගෙව්වට. ඒක ගහලා අඩුම ගානේ තරුණයන්ට අවස්ථාව දෙන්න. නැත්තම් මේක මෙයා වෙන්නේ නෑ. සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ මේ 21කට වඩා එහා ගිය එකක්. තරුණිය අපේක්ෂා කරන අඩුම ගානේ ඔවුන්ට 40ක හරි නියෝජනයක් ඔවුන්ටයි කාන්තාවන්ටයි ලබා දෙන්න. රටේ අර්බුද විසඳන්න අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? තුලාව සංවාදයේ තුලින් අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ මෙන්න මේ කාරණය පිළිබඳව. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. නැවතත් එක්වී සිටින්නේ තුලාව දේශපාලන සංවාදයේ සමගින්. රටේ අර්බුද විසඳන්න අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? ඒකම තමයි අලුත් ව්‍යවස්ථාවක් එක්කම තමයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමයි මේ දිනවල දේශපාලන ලෝකයේ පාර්ලිමේන්තුවෙත් බොහෝ තැන්වල කතා බහට ලක් වෙන්නේ. අර අපි මුලින් කිව්වා වගේ පොලිමට ගිහිල්ලා හුවොත් නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඕනේද කියලා බොහෝ දේවල් අපිට අහගන්න පුළුවන්කම තිබෙනවා. සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් මේ ව්‍යවස්ථාව ගැන කතා කරද්දී මේ 21 වෙනි සංශෝධනය ඒකම මුළු ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන කාරණේදී තවත් පිරිසක් නගන දෙයක් තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ඒ කියන්නේ 21න් ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයාට පැවරීම තුලින් මේ 13 බලාත්මක වීම. ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය බලාත්මක වීම තුල අයර උතුරු නැගෙනහිර. එහෙම නැත්නම් ඇතෙමුන් තර්ක කරන විදිහට මේ ඊළාම්
රාජ්‍යයකට යෑමේ පාර කපනවාද කියලා. ඒකීය රාජ්‍යයේ එක්සත් වෙන්න යනවාද කියන එක. දැන් මේ 21න් ඒකීය එක්සත් වෙයිද එහෙම නැත්නම් ඊළාම් සිහිනය කරා යන පිරිසකගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කියන මේ යම් බයකුත් මවලා තියෙනවා. මේ ඇත්තටම මේ 21 තුල 13 බලාත්මක වීමක් සිද්ධ වෙනවද? ඔව් ඇත්තටම මෙහෙම අපි දැන් මේ වගේ සැකසංකා ගණනක් තියෙනවානේ. දැන් ඔබ කිව්වා මේකෙන් දැන් අපිට 21 කිව්වම මතක් වෙන්නේ 19. 19 කිව්වම මතක් වෙන්නේ ඒක අතුල කතාවේදී කියුණා ජනාධිපතිගේ බලය අඩු කරලා අගමැතිගේ බලය වැඩි කිරීමක්ද මේ කරන්න යන්නේ. මම හිතන්නේ මීට වඩා ටිකක් ගැඹුරින් මේක දිහා බැලිය යුතුයි. ඒ වගේ මතයක් තියෙනවා නම් ඒ මතයට අපි ආමන්ත්‍රණය කරන්නත් අවශ්‍යයි. නමුත් ගැඹුරින් බැලිය යුතුයි කියලා කියන්නේ දැන් මේ ව්‍යවස්ථාව දිහා මූලධර්මයක් තුල අපි බලන්න අවශ්‍යයි. ඒතර ඔබ අහපු ප්‍රශ්නේ තමයි අනිත් පැත්තට පළාත් සභාවල මොකද වෙන්නේ? කියන්නේ පළාත් සභාව බලය බෙදීමක් කරලා 13 යටතේ ජනාධිපතිවරයාගේ නියෝගිතය වන ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. ජනාධිපතිවරයා ඉවත් කරොත් නැත්නම් එයාගේ බලය අඩු වුණොත් මොකද්ද වෙන්නේ කියන එක. දැන් මම මේ සම්බන්ධයෙන් මේ වගේ ප්‍රවේශයක් ගන්නම්. ඒතර ඔබට මම හිතන්නේ තව ටිකක් මේක අපිට වර්ධනය කරන්න පුළුවන්. රාජේෂ් වේණුගෝපාල් කියලා ආචාර්ය රාජේෂ් වේණුගෝපාල් කියලා විද්වතෙක් ඉන්නවා. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් එංගලන්තයේ එහි ආචාර්යවරයෙක්. ඔහු ලංකාව ගැනත් ග්‍රන්ථ රචනා කරලා තිනවා. ඔහු රචනා කරපු එක ලිපියක් තමයි Democracy, Development and the Executive Presidency in Sri Lanka. ප්‍රජාතන්ත්‍රවාදීය සංවර්ධනය සහ විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ. මේක ඉතාමත්ම මේ සාකච්ඡාවට ලක් කළ යුතු ලිපියක් කියලා මම හිතන්නේ. මේක පරණ ලිපියක්. මේ මගින් එක්තරා විදිහකින් මෙන්න මේ සාකච්ඡාවට අවශ්‍ය කරුණු ටිකක් මම පෙරගස්සලා මම මේ ප්‍රශ්නෙට ගන්න. දැන් ඕන රටක දැන් ඔබ ප්‍රශ්නයක් මුලින්මත් ඇහුවා වගේ අපට අවශ්‍ය ආර්ථික ප්‍රශ්නද ව්‍යවස්ථාවද කියලා ප්‍රශ්නය අහනවා. දැන් අපි ආර්ථික ප්‍රශ්න කියලා ගොත් සංවර්ධනය ඉන්න බලාපොරොත්තු වෙන්නේ. රට සංවර්ධනය කිරීම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදයද? එහෙම අහන්නත් පුළුවන්. දැන් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දැන් රාජේෂ් වේණුගෝපාල් තර්ක කරන්නේ මම තාම සරල කරලා කිව්වොත් ඔය කතාව. ඔහු කියන්නේ මේක ලෝකේ හැම රටකම තියෙන ප්‍රශ්නයක් ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙද්දී සමහරවිට සංවර්ධනයට බාධා වෙනවා. සංවර්ධනය කරගෙන යනකොට ප්‍රජාතන්ත්‍රවාදය අඩු වෙනවා. දැන් අපි දන්නවා මේ ඔය ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් කියලා නැත්නම් සවුත් ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් අග්නිදිග ආසියානු රටවල් වල යම් කිසි ආකාරයේ ඒකාධිපති පාලන ක්‍රමයක් පවත්වාගෙන යමින් තමයි සංවර්ධනය ලබා ගත්තේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා කියලා කියනවා. අපි වගේ රටවල් ගත්තොත් ඉතින් ලංකාව, ඉන්දියාව සහ මේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවත්වාගෙන ගියා. ඒකෙන් ලංකාව තමයි අත් වශයෙන්ම දිගටම කිසිදු කැරැල්ලක් කුමන්ත්‍රණයක් හෝ විප්ලවයකින් බලය මාරු වෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව බලය මාරු වෙච්ච රට. කිසිම අවස්ථාවක මේ ඉවන් දෙයක් උන්නේ නැහැ. ලොකු සම්ප්‍රදායක් අපිට තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නයක් තිබි අපේ සංවර්ධනය හිටීමක් වුණා. අපේ සංවර්ධනය හිරවීමක් වුණා. ඒතර 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්නේ එවකට තිබිච්ච වෙස්ට්මිනිස්ටර් ක්‍රමය වෙනස් කරලා. එක්තරා විදියකට ජයවර්ධන ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රටේ සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න ආර්ථික වර්ධනය ආර්ථික වෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න අවශ්‍යයි. ඒ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලතුරණයෙන් හානියක් වෙන්න බෑ. පාර්ලිමේන්තුව එහාට මෙහාට වුණා කියලා ජනාධිපතිට වෙනම යනවරමක් තියෙනවා. මේ ක්‍රමය නිසා ඇත්ත වශයෙන්ම 78 ඉඳන් 83 දක්වා කාලය තුල ලොකු වර්ධනයක් ලබාගත් ආර්ථිකය. ලොකු පිම්මක් ගත්තා. අද තාමත් අපේ පදනම තියෙන්නේ පිම්ම. අද මේ අර්බුදේ තියෙන්නේ ඇත්තටම මේ පිම්මෙන් ගත්ත ටික ඉතින් එහාට යන්න බැරි වෙලා අපි යම් කිසි ආකාරයකට ගිහිල්ලා දැන් අද සප්ලයි කරගන්න බැරුව ඉන්නේ. ගෑස් දෙන්න බෑ, තෙල් දෙන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට 83න් පස්සේ අපිට රටේ යුදමය සත්‍යයක් ඇති වුණා. මේවත් එක්කලා වෙන ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න සිද්ධ වුණා. එතනින් පස්සේ අර ජනාධිපති දුරේට තිබිච්ච අර ජනවතයට යට නොවි යන්න පුළුවන්. ජනවරම දිහා බලන්න නැතුව යන්න පුළුවන් සමාන ජනවරම තියෙනවා. ජනමතයේ වෙනස් වීම වලට ලක් නොවි. මොකද කෙලින්ම ජනවරමක් තියෙන නිසා යන්න පුළුවන් කියන தত্ত্বය වෙනස් වුණා. වෙනස් වෙලා ජනාධිපති දුරේට ජනප්‍රිය දෙයක් බවට පත් වුණා. ඒ කියන්නේ ජනප්‍රිය මතය අනුව. දැන් ජයවර්ධන කියන්නේ ජනප්‍රිය නායකයෙක් නෙමෙයි. ඔව් ජනප්‍රිය දේවල් නෙමෙයි කළේ. නමුත් ජයවර්ධන මහත්මයාන් පස්සේ ආපු ජනාධිපතිවරු හැම කෙනෙක්ම වාගේ ටිකක් ජනප්‍රිය. ප්‍රේමදාස මහත්මයාගේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දක්වා. මේ ජනප්‍රියභාවය නිසාම අර
යම්කිසි දැඩි තීරණ අරගෙන දිගදුර බලලා සංවර්ධනය දිහා බලලා වැඩ කරන්න තියෙන ඉඩකඩ සීමා වීමක් උනායි කියලා මම තර්ක කරනවා මේ රාජේෂ් වෙනුගාපල්ගේ අදහස් තුලින්. ගුණවර්ධන මහත්මයා ඔබතුමා කියන ජනප්‍රිය කියන එකට එහා ගිහලා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ ව්‍යවස්ථාව තුළට දාපු විවෘතාර්ථික ක්‍රමය. ඔව්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ආර්ථිකය අද අපි ප්‍රධාන මාතෘකාවක් හැටියට ආර්ථිකය. ඔව්. ආර්ථිකය සහ ව්‍යවස්ථාව. ඔව්. දැන් විවස්ථාවෙන්ම ආර්ථිකය හසුරුවන ක්‍රමයක් නේ සිද්ධ වුණේ 1978 මේ ව්‍යවස්ථාව තුළ විවෘතාර්ථික ක්‍රමය ඇති කිරීම. ඒ විවෘතාර්ථික ක්‍රමයේ අතුරු ප්‍රතිඵල නෙමෙයිද අපි අද භුක්ති විඳින්නේ. දැන් මේක බොහෝ දෙනෙක් ඔක කියන විවෘතාර්ථික අතුරු ප්‍රතිඵල කියලා. අපි නිකන් හිතට බලමු විවෘතාර්ථිකය අයින් කරලා අපි කල්පනා කරමු ලංකාව දිහා. කියන්නේ 78 විවෘතාර්ථිකය ගේන්නේ 78 එවකට තිවිච්ච රජ ආසන 8කට බහලා පරදිනවා. එතකොට අලුත් ආණ්ඩුව 140ක් විතර ආසන අරන් දිනන්නේ 168ක පාර්ලිමේන්තුවකින්. ඉතින් එච්චර රැල්ලක් එනවා. ඒ රැල්ල ඉන්නේ මොකද්ද? එවකට තිවිච්ච රජය ජනතාව තුළ කොච්චර පිරිනුවාද කියන කාරණේනේ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? රටේ ආර්ථික වර්ධන වේගයේ යම්කිසි ගැටලුවක් තියෙනවා. රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒතකොට විවෘත ආර්ථිකය මගින් කරේ මොකද්ද? විදේශ වෙළඳපොළට සම්බන්ධ කරා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැන් අපි අද භුක්ති විඳින බොහෝ දේවල් මේ රූපවාහිනිය ඇතුළුව ඒ විවෘත ආර්ථිකය තුලින් ලබාගත් දේවල් තමයි. නමුත් අපේ රටේ මම කලින් කිව්වා වගේම අපේ තියෙන සාමාන්‍ය පිළිගන්න කැමති දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි සමහර දේවල් භුක්ති විඳකට අපිව පිළිගන්න කැමති නැහැ. මම කියන්නේ අපි දැන් හිතුවතින් ආපස්සට යනවා කියලා දැන් අපි ආපස්සට තමයි ගිහින් ඉන්නේ. අපිට ගෑස් නැහැ, තෙල් නැහැ, විදුලිය නැහැ කියලා කියන්නේ අපි අර හිටපු යුගයට ගිහින් තියෙනවා. හැබැයි ඒ යුගයේ අපි කාටවත් ඉන්න බෑ. මම කියන්නේ විවෘතාර්ථික නරක දෙයක් නෙමෙයි. විවෘතාර්ථිකය තුලින් තමයි අත් වශයෙන් මේ අද අපි යම් පිම්මක් කරන් තියෙන්නේ. හැබැයි එතනින් එහාට යන මාර්ගය මම ඒක කියන්නේ එතනින් එහාට යන මාර්ගයේ බාධා වීමක් වුණා මේ කැරලි කෝලාහල යුද්ධමය තත්ත්වයන් නිසා. ඒකම දේශපාලන ජනප්‍රිය ආකෘතියට ගමන් කරා. දැන් මම මේක සම්බන්ධ කරොත් මේ ළඟදී රෝහිත අබේගුණවර්ධන මහත්මයා මේ මන්ත්‍රීතුමා දැන් හිටපු ඇමතිතුමා ඔහු පාර්ලිමේන්තුවේ කතාවක් කරා. මම ටිකක් බැලුවා ඒ කතාව. ඔහු කිව්වා අපි කොච්චර දේවල් කරනවා, අපි ජනතාව කැමති දේවල් කරනවා. ඔහුගේ වචන වලින් කිව්වේ. හැබැයි ඒකල්ලා මොකක්ද වෙලා තින්නේ අපිට මේ? කියන්නේ අපි ජනතාව කැමති දේවල් කරලා මොකක්ද අපිට වෙලා තින්නේ? අපි හැල්ල වාන්න ඕනේ මොකක්ද අපිට උනේ කියලා. දැන් මේ ඒ රෝහිත අබේගුණවර්ධන මහත්මයා හරියටම වෙච්ච දේ කිව්වේ. ඒ කියන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පටන් ගත්ත ගමන ප්‍රේමදාස මහත්මයාගෙන් පස්සේ අනිත් පැත්තේ හැරුණා නම් ඒ හැරිලා දිගටම ජනප්‍රියවාදී ගමනක් ගිහිල්ලා ඡන්ද දිනීම සඳහා ජනප්‍රිය පාරේ ගිහිල්ලා අපිට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් മന്ത്രിවරු ඇමතිවරු රාශියකගේ නිවාස විනාශ කරා. අපි දන්නේ නැහැ කවුද කරේ. එතකොට ඒක වෙනම විපර්ශන කරනවා. මේක නවත්තන්න කවුරුත් ප්‍රතිහත් දුන්නේ නැත්තේ ඇයි? මේ මිනිස්සු මොන වුණත් තමන්ගේ ඡන්දයෙන් පත් වෙච්ච මිනිස්සු ප්‍රදේශයේ. ඒ පත්තේ අයට සේවයක් කරලා තියෙනවනේ. ඒක නෑ කියන්න බෑනේ. ඒ කරද්දී ඇයි කවුරුවත් ආවේ නැත්තේ අපේ മന്ത്രിතුමාගේ ගෙදරට අත් තියන්න එපා කියලා කියන. අඩු ගන්න ඒක කරන්න එපා කියලා කියන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. එතන මම කියන්නේ අපි ආපහු හැල්ල බලන්න තැනක් ඇවිත් තියෙනවා. එහෙමත් වෙනවා. සමාජ මාධ්‍යයෙන් පෙන්නවා මෙන්න අරයගේ මෙන්න ගම්පාගේ මෙන්න ගහපන් මෙන්න මම කතා නෑ මම කියන්නේ මම කියන්නේ සාධාරණ මොකද ඒක සිද්ධ වුණා. මම ඒක කියන්නේ මම කියන එක වැරදිට ගන්න එපා. මම කියන්නේ නෑ වැරදි නෙමෙයි දැන් ඔබ ඇහුවනේ. ඒකට උදව් කරන්න අපි. ඔව් මේක තමයි. ඔව් ඒක හරි. ඔබතුමා කිව්වා විරුද්ධව කියනව නෙමෙයි. ඔබතුමා කිව්වා කවුරුත් ආවේ නෑ බේරන්න. ඔව් ඒ වගේම ඕකේ තව පැත්තකුත් තිබ්බනේ. ඔව් උසිගැන්වීමක් වුණා. නෑ ඒක හරි. මම ඒක නෑ කියන්නේ. මම කියන්නේ ඒක වුණා. මම වෙන තර්කයක් ගේන්නේ. මම කියන්නේ එතකොට මෙච්චර ජනතාවට කරලා ජනතාවට යමක් කරලා තියෙනවනේ. මම කියන්නේ පාරවල් හදලා තියෙනවා, ලයිට් දීලා තියෙනවා, ඔක්කොම කරලා තියෙනවනේ. ඒ වල මේ ආකෘතිය ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන සුධර්ම. එතකොට අපට අලුතින් හිතීමක් අවශ්‍යයි. ඒතර මම මේ ව්‍යවස්ථාවට සම්බන්ධ කරෝතින් ව්‍යවස්ථාව තුළ යම් කිසි ආකාරයකට වෙනස්කම් කිරීම හදා හදාපු දුරය ජනප්‍රියවාදී උපහරණයක් බවට පත්වීමත් එක්කලා සංවර්ධනයේ පැත්තකින් තියලා සහන සැලසීම තමයි අපි කරලා තියෙන්නේ. අද වෙනකොට දැන් සහන දී ගන්න බෑනේ. අපිට දරා ගන්න බැරි විදිහට ඇවිත් තියෙනවා. අපේ ආර්ථිකයට දරන්න බැරි ගන්නට ඇවිත් තියෙනවා. ඊට අමතරව දැන් මේ රුපියලයේ බාල්දීමත් එක්ක අපේ ආර්ථික සංකෝචනය වෙලා. ඒ කියන්නේ අපේ වර්ධන වේගය අඩු වෙලා. අපේ දලදේශීය නිෂ්පාදනය සංකෝචනය වෙලා. දැන් මෙතනින් එහාට යන්න නම් අපිට යම් ආකාරයකට අලුතින් හිතීමක් අවශ්‍යයි. මෙන්න මෙතනදී තමයි ව්‍යවස්ථාව වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාව තුල තියෙනවා ඔබ කිව්වා වගේ විවෘතාර්ථිකය ගෙනියන්න පුළුවන්. නැත්නම් පෞද්ගලික ව්‍යවසායයට ආධාර කරන්න පුළුවන් විදිහේ ලක්ෂණ. ඒ ලක්ෂණ ආරක්ෂා කරගෙන
ඉස්සරහට යාමේදී මේකේ තියෙන යම්කිසි ආකාරයක අත්නෝමතික භාවයන් මෙල්ල කරන්න, හීල කරන්න දේවල් අවශ්‍යයි. ඒක අපි තේරුම් ගත්තොත් මේ ජනාධිපති වෙනුවට අගමැතිට බලය දීමක් කියලා. එහෙම නෙමෙයි. එහෙම නැත්නම් ජනාධිපතිගේ බලය අඩු කරලා පළාත් සභාව ශක්තිමත් කිරීම එහෙම නෙමෙයි. මම ඒක විතරක් කියලා නවත්තන්නම්. දැන් ඒක එහෙම නෙමෙයි කියන්නේ මේකයි. දැන් අගමැතිට බලය එනවා කියලා කියන්නේ මෙහෙමනේ. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තාක් කල් අගමැතිට බලය තියෙනවා. පාර්ලිමේන්තු විශ්වාසය අගමැතිවරයාගේ නැති වුණු ගමන්ම අගමැතිගේ බලය ඉවරයි. නමුත් ජනාධිපතිගේ බලය එහෙම නෙවෙයි. ජනාධිපතිගේ බලය එයාට වෙනම ජනවරමක් ලැබෙන නිසා ඒක එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒකනේ දැන් මේ කොච්චර කිව්වා ජනාධිපතිවරයා ඒවත් කරන්න බැහැනේ අත්ත වශයෙන් එහෙම. නේ? ඉතින් මම කියන්නේ මේ දෙක අතරේ තුලනයක් කරගැනීමයි අවශ්‍ය වෙන්නේ. පළාත් සභාව ගැනත් මම කියන්නේ. ඔව් පළාත් සභාව ගැනත් කිව්වොත් පළාත් සභාව කියලා කියන්නේ අපේ රටේ ජාතික ප්‍රශ්නට දීපු උත්තරයක්. ඒක පරිපූර්ණ සුදුමක් නෙමෙයි. මොකද මේ පැත්තේ අය කියනවා මේක මදි කියලා. මේ පැත්තේ අය කියනවා වැඩි කියලා. නමුත් ඒක උනත් කරන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? ජනාධිපති ධුරය තිබුණත් නැත්නම් ඒකේ බලය යම් තුලනයකට ලක් කළා වුණත් පළාත් සභාවත් මධ්‍යම ආණ්ඩුවත් අතරේ බලතල යම් ආකාරයකට නිරවුල් කරගන්න අවශ්‍යයි. කියන්නේ බෙදී යාමට නෙමෙයි. දැන් ලිස්ට් එක තියෙනවා. ඒක තමයි ලිස්ට් එක තියෙනවා පැහැදිලිවම. ඒක තියෙන අවුලක් තියෙනවා මුස්ත ගන්න ඕනේ. දැන් 19ට ගියත් පළාත් සභාව විශේෂ ජනාධිපතිවරයාගේ බලය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. 19 තුල පළාත් සභාව විශේෂ ජනාධිපතිවරයාගේ බලය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. 19 වෙනස් වුණේ කොමිෂන් සභාපත් කිරීමයි අර තනතුරු වලට පත් කිරීමයි පාර්ලිමේන්තුව සහ ජනාධිපතිගේ බලය විතරයි. ඉතින් අපිට ඒක අනුව සුදුසු ක්‍රමයක් හදාගන්න අවශ්‍ය. හැබැයි අර සංවර්ධනය දිහා බලලා මේක හදමු කියලා මම යෝජනා කරා. අතුල සිල්ල මහත්මයා දැන් මේ ජනාධිපති ක්‍රමය ගත්තොත් 1978 අවස්ථාව තුල විධායක ජනාධිපතිතුරිය. දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ ජනාධිපති සතු බලතල තමයි ඉවත් කරන්න ඕනේ කියලා. දැන් තව තර්කයක් ඇති වෙලා තියෙන දෙයක් තමයි වත්මන් ජනාධිපතිවරයා පත් උනේ 19 වෙනි සංශෝධනය ඇතුලේ කියන එක. එතකොට 19 වෙනි සංශෝධනයේ ඇතුලේදී 69 ලක්ෂයක් ලැබුණු ජනාධිපතිවරයා 20 වෙනි සංශෝධනයෙන් බලතල වැඩි කරගත්තා කියන චෝදනාවක් තියෙනවා. ඒ නිසා යලිත් 19ට යා යුතුයි කියලා පිරිසක් කියනවා. දැන් සුදර්ශන ගුණවර්ධන මහත්මයා කිව්වා වගේම මේ විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක අර එක් පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත වෙච්ච දේශපාලනයක් ඇති වෙලා තියෙනවා. ජනප්‍රිය පුද්ගලයෙක් තරගයට දාලා ඒ ජනප්‍රිය පුද්ගලයා ජනාධිපති කරලා ඒ ඔහු වරා ආණ්ඩු බලය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ ව්‍යවස්ථාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමා දකින්නේ මේ ජනාධිපති ක්‍රමය නැත්නම් ජනාධිපති ධුරයම වෙනස් කළ යුතුද? මේ රටේ ජනාධිපතිවරයෙක් විධායක ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැද්ද? ඇත්තටම ඉතාමත් වැදගත් කාරණයක් සුදර්ශන මතු කරා මේ අවස්ථාවේදී. ඉතින් මේකේ අපි කියන්නේ ඔව් විධායක ජනාධිපති ධූරය වෙනස් කරනවා නම් හරි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යනවා නම් හරි අපි ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැන් ආචාර්ය ප්‍රතිභා මහානාම මැතිතුමා මතු කරපු ආකාරයට දැන් මේ වෙනකොට මේ ජනාධිපති නීතිඥ අපි හැමෝම පිළිගන්නා ලංකාවේ ඉන්න ඉහළම මට්ටමේ ජනාධිපති නීතිඥ රමේෂ් සිල්වා මැතිතුමාගේ සභාපතිත්වයෙන් නායකත්වයෙන් ජනාධිපති නීතිඥවරුන් සහ වෙද්ද කණ්ඩායමක් එකතු වෙලා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත් අවස්ථාව ඉවරයි. දැන් අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් එතන ඉඳලා ඒ මට්ටමට ගිහිල්ලා තිබ්බේ නැහැ 70න් පස්සේ කවදාවත්. අපි එකපාරක් මේ පාර්ලිමේන්තුව තුළින් හදාගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට චන්ද්‍රිකා මැතිණිය ගේන්න හැදුවා. ඒකත් ඒක ව්‍යවස්ථාව පුච්චලා දාලා ඒක එතනින් එහාට ගියේ නෑ. නමුත් මේක සෑහෙන දුරට බොහොම විද්වත් ආකාරයට සාකච්ඡා කරලා කණ්ඩායමක් විසින් විවිධ කට්ටියගේ ඒ සම්බන්ධයෙන් අදහස් විමසලා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ කෙසේ හෝ මේක ගැන අපි සංකල්පයක් විදිහට මේ දේ වඩා මේ ආයතන වලට ඒ කියන්නේ කමිෂන් සභාවලට සහ ඒ බලේ කෝප් එක කෝපයක සම්බන්ධ බලතල ඒවා වැඩි කරන්න ඕන. රාජ්‍ය නිලධාරීන් සහ ඇමතිවරුන්ගේ ඉඳලා සියලු දෙනා මේක පාලනයට නතු මේ යම් විදිහකට පාලනයෙන් නතු කරන්න ඕනේ කියන කාරණේ පිළිගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අද වෙච්ච දේ අද මෙගාවොට් 60කට නිෂ්පාදනය කරන්න පුළුවන් ජලය අපත යන ස්ට්‍රයික් එකක් නිසා. ඉතින් මේක කවුද ප්‍රශ්න කරන්නේ? කොහෙන්ද වගවීම? වගකීම කොහෙද? එහෙම කරන්න පුළුවන්ද? වර්ජනයක් නිසා අද අපි විදුලි අර්බුදයක ඉන්නවා. විදුලි අර්බුදයකින් දෙද්දි විදුලි ඉංජිනේරුවන්ගේ වර්ජනයක් නිසා මේ ප්‍රමාණය අහක යනවා. එතකොට මේ රටේ ජනතාවගේ දෙන්නේ. මේ ජනතාවගේ දේ අහක යවන්න පුළුවන්ද? කවුද මේක අහන්නේ?
කොතන පාලනයටද මේක නතු වෙන්නේ? මම කියන්නේ පළවෙනි කාරණේ තමයි ඒක අතුරු මහත්මයා ව්‍යවස්ථාව ප්‍රශ්නයක් නෙවෙයි පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. පරිපාලනය සම්බන්ධයෙන් පරිපාලනය සම්බන්ධ කියන්නේ මෙතන බලධාරීන් නිලධාරීන් මේ සම්බන්ධයෙන් මෙතන අපි දැන් අර සුදර්ශන කියපු කාරණයෙන් මතවන නම් මෙතන ආර්ථික සංවර්ධනයක් ගැන අපි කතා කරනවා. ඒක තමයි අද පළවෙනි කාරණේ වෙලා තියෙන්නේ. මේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරද්දී ආර්ථික සංවර්ධන ප්‍රජාතන්ත්‍රවාදයත් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතිය බලයත් අවශ්‍යයි. දැන් අපි ඉතිහාසය අරන් බැලුවොත් දැන් සුදර්ශන මතු කරපු විදිහටම යද්දී දැන් අපි නීතියේ බලය තිබ්බ නැති කාලයන් ගැන හිතුවොත් දැන් මතු කරා 77 ඉඳලා 83 විතර වෙනකල් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ රට ඒ ආර්ථික ක්‍රමය අනුගමනය කළා යම් යම් දේවල් මහවැලිය හැදුවා කඩිනම් කරා ඒ ඔක්කොම දේවල් වුණා. නමුත් ඊට පස්සේ ඒක උනේ නැත්තේ ඇයි? නීතියේ බලය බිඳ වැටිච්ච නිසානේ. ආපහු පාරක් යුද්ධය ඔක්කොම ඉවර වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී සංවර්ධනය විශාල ප්‍රමාණයකට සිද්ධ වෙනවා. සංවර්ධනය වෙලා විදුලි මිලත් අඩු කරනවානේ. ගල්ලඟුරු බලාගාරය හදලා ඔය විදුලිය ගැන කතා කරොත් විදුලි මිලත් අඩු කරනවා. විශාල සංවර්ධනයක් වෙනවා. එතකොට ඒ නීතියේ බලය තියෙන වෙලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ඒත් එක්කලා ගොඩ නැගිලා ඊට පස්සේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ආර්ථික සංවර්ධනයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මම ලංකාවේ ඉතිහාසය දකින දේ තමයි නීතියේ බලය බිඳ වැටිච්ච හැම වෙලාවකම ඒ බිඳ වැටිච්ච දෙයට සාපේක්ෂව මේක ආර්ථික සංවර්ධනය කියන එක බිඳ වැටෙනවා. දැන් ඒක එකක් මේ කැලරි කෝඩ ආහාර නිසා බිඳ වැටුණා. ඒ වගේම නීතිය බලය විතරක් නෙමෙයි මේක රටේ සාමාන්‍ය පැවැත්ම අපි මේ පහුගිය අවුරුදු දෙක තුන ගත්තොත් අපි මේ සාධාරණව හිතනවා නම් කොරෝනා අර්බුදයකට අපි මුහුණ දෙනවා. මේ කොරෝනා එකත් එක්කලා සිද්ධ වෙන දේවල් ඒක යුද්ධයක් එක්ක සිද්ධ වෙන දේවල් නොවුනත් වෙනත් ආකාරයකින් සාමාන්‍ය සම්ප්‍රදායික රටාව ගෙන යන්න බැරි තත්වයකට මුහුණ පානවා. ඒ මුහුණ පෑමත් එක්කලා මේ තියෙන මේ ආර්ථික අර්බුදය මේක දිගුකාලීනව ආපු කාරණයක්. ඒ දිගුකාලීනව ආපු දේ කොරෝනා එකත් එක්කලා ඉක්මන් වෙනවා. මේක පුපුරන්න තිබ්බ දේ ගිනි කූරක් පත්තු කරා වගේ දෙයක් තමයි මේ කොරෝනා එකත් එක්කලා සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට මුහුණ දෙන්න සුදු නෑ. මේක යුද්ධමය වාතාවරණයක් නෙමෙයි. නමුත් ඉතින් අපි මෙතෙන්දි පළවෙනි කාරණේ විදියට හිතන්නට ඕනේ මේ නීතිය බලය කියන එක ආරක්ෂා කරන්න. අර කාරණේදී කතා කරා දැන් අදත් අපි මේ අර දිනෙන් සිද්ධ වෙච්ච කාරණේ සම්බන්ධයෙන් ඒ කටයුතු වල සංවිධානාත්මක කොටසක් මේක කරාද? මොකද දැන් අපිට ආපහු යන්න බෑ 88 89 කාලේ වෙච්ච දේවල් වලට. 70 71 කාලේ සිද්ධ වෙච්ච දේවල් වලට. උතුරේ යුද්ධයත් එක්කලා සිද්ධ වෙච්ච දේවල් වලට. ඒ උතුරේ යුද්ධයත් එක්කලා අපේ ජනතාව අතර ඇති වෙලා තියෙන බිඳවැටීම් බිඳවීම් තාමත් අපිට ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි හැම වෙලාවෙම සැකෙන් වෛරයෙන් බලලා මේ රටේ ජනතාව ඒ උතුරේ යුද්ධයක් වුණ නැත්නම් එහෙම විවිධ ජාතීන් අනුව එහෙම බලන්නේ නැහැනේ. ඉතින් එහෙම උනේ ඇයි? අපි ඒ ගැන හිතන. දැන් අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදි මම හිතන්නේ මේක අපි පොඩි කාරණාත් එක්ක ක්ෂණික මම හිතන අතුල සුදුසුයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ අපි අතරින් දැන් මට මතක විදිහට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා එකේ තියෙනවා. හැබැයි පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් තමයි ඒක ඒ වැඩේ කරන්න කියලා සෞභාග්‍ය දැක්මේ මගේ මතකේ නිවැරදි නම් තියෙනවා. මම හිතන අතුල මට වඩා මතකයි ඒක. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක ඇයි මේ රොමේෂ් ද සිල්වා මහත්මයාගේ කමිටුවක් බවට වෙනස් වුණේ මොකක් හරි හේතුවක් තිබුණාද කියලා? නෑ ඒ පාර්ලිමේන්තු කාරක සභාවකට යන්න ඕනේනේ. නමුත් ඒක මූලික සැලැස්ම සකස් කිරීමේ කාර්ය මූලික කෙටුපත සකස් කිරීමේ කාර්යය තමයි ඒ මේ නීතිඥ මණ්ඩලයක් විසින් කරේ. ඒක පාර්ලිමේන්තුව තුලින් තමයි. අනිවාර්යෙන් පාර්ලිමේන්තුවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල ඒක සාකච්ඡා කරලා කෙටුම්පත අවස්ථාවට එතනින් එහාටනේ යන්න ඕන කාර්යපටිපාටිය තියෙන්නේ. දැන් ඒක පටන් ගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය තියෙන්නේ. එතෙන්ට යන්න ඕනේ. මොකද මේක එළියට එන්න ඕනේ. සකස් කරන්නේ පාර්ලිමේන්තු කාරක සභාවකින් කියලා මගේ මතකේ නිවැරදි නම් කමන්නේ. පාර්ලිමේන්තු කාරක සභාවකින් කියන වචනේ විදිහට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන කාරණය සහ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ වෙනස් විදිහ ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන කාරණේ තිබ්බා. ඒකේ මූලික පියවර ඉටු කරා. මේ කොරෝනා තත්ත්වයේ සියල්ලමත් එක්කලා ඉටු කරා. මම හිතන්නේ අපිට ඒ ගැන අවධානය යොමු කළා. මොකද නමුත් මේ පාර්ලිමේන්තුවේ බලය තුලනේ සම්බන්ධයෙන් එහෙට මෙහෙට යනවා. ඒ කාරණා ඔක්කොමත් එක්කලා දැන් අස්ථාවරභාවයක් තියෙනවා. මේ අස්ථාවරභාවයත් එක්කලා මේක කොයි ආකාරයෙන් කරන්න පුළුවන්ද කියන එක වෙනම කරන්න හිතන්නට ඕනේ කාරණයක්. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන දේ දැන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් මේ සංශෝධනය කළා. දැන් 21 න් පස්සේ හෙට ආපහු 22ක් එයි. 22කුත් දැන් උත්සාහ කරලා තියෙනවනේ. ඇවිල්ලත් තියෙනවනේ. දැන් 23ක් දැන් 23ක් එනවා 24ක් 25ක් 26ක් එනවා 30ක් 40ක් වෙනකල් තව අපි ඔය අන්තිම ටික ගත්තොත් එහෙම 17 18 19 20 සහ දැන් මේ යන්න තියෙන 21
එකම තැනනේ කරගෙන එකම තැනම කරගෙන ඔය 17 පටන් ගත්ත ටික තමයි දැන් මේ තාම ඒක යන්නේ. තමයි හාට යනවා මෙහාට එහාට යනවා මෙහාට යනවා. ඉස්සරහට පස්සට. ඇයි ජනන්ද අපිට බැරි මේ සියල්ලම දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න. එතකොට අපිට මේ වගවීම වගකීම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කෝපයකට කෝපයකට තියෙන බලතල වැඩි කිරීම මේ සියල්ල ගැන සංවාදයක් කරලා මං කියන්නේ ඒකට අවුරුදු තව අවුරුදු 5ක් දෙකක් නෙමෙයිද නෙමෙයි ඉතා ඉක්මනට අලුත් ආණ්ඩුක්‍රම මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද මේ අපිට මම විනාඩිය ගන්න මොකද දැන් මෙතුමන්ලගේ පැත්තෙනුත් අපිට එක තැනකට එන්න පුළුවන්. ඔබතුමන්ලගේ පැත්තෙත් ලංකාව වටේම ගිහිල්ලා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් තියෙනවා. මේ පැත්තෙත් කෙටුම්පතක් තියෙනවා. ඇයි අපිට බැරි මේ දෙගොල්ලෝ එකට මුණ ගස්සවල හරි මේක හදාගන්න සාකච්ඡාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ කාලේ සම්පූර්ණ මේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට දැම්ම නේද රයිසල්. මම හිතන්නේ ඔක්කොම අතුල එක මේසයකට ගේන්න එක මේසකට ගෙනල්ලා ඒත් එක්කලා දැන් මේ තියෙන කෙටිකාලීන ආර්ථික ප්‍රශ්නයට තියෙන කෙටිකාලීන විසඳුම හොයන එකයි මේ දෙකම එකට තියලා එක කොටසක් මේක හොයන අතරතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිසස් කරන මොකද අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේවල් මේ වෙනස් කරලා මේ වඩා සුදුසු දේ ගේන්න ඕනේ කියන දේත් තියෙනවා මේ දෙකම එක තැනකට ගේන්න පුළුවන් නම් ඒක තමයි අවස්ථාව මේ අවස්ථාවේ තරුණයොත් සෑහෙන්න එකට එකඟ වෙයි සහ ඊළඟට වැදගත්ම දේ අර සුදර්ශනත් එක්ක මතු කරා අපි මේ තරුණයින්ට සහ කාන්තාවන් නේද කාන්තාවන්ගේ නේද දැන් ප්‍රාදේශ සභා මැතිවරණවලදී තරුණ නියෝජනයක් තිබ්බා ඒ මොන හේතුවක් නිසා හරි ඒ තරුණ නියෝජනය අයින් වුණා. දැන් අද තරුණ නියෝජනයක් නැහැ. එතකොට ඒ තරුණයින්ට තිබ්බ එකම අවස්ථාව අපි තරුණයෝ ගැන බලලා මේ ඔය කැරල්ලෙන් පස්සේ තිබ්බ නිර්දේශත් එක්කලානේ තරුණ නියෝජනයක් දෙන්නේ පළාත් පාලන මැතිවරණේ. ඒක අයින් වෙලා ගියායින් පස්සේ දැන් තරුණ නියෝජනය ගැන වෙනම කිසිම කාරණයක් නැහැ. අපි හොඳ අවස්ථාවක් තියෙනවා මේ. හිතන්නෙම නැතුව ඒවා අතහැරලා දානවා. අතහැරලා දැම්මයින් පස්සේ ඒක එළියට එන්නේ සමහර විට ඊට වඩා බොහොම දරුණු පැත්තකින් එළියට එන්න පුළුවන්. ඔය තරුණයෝ අරගල කරන තරුණයෝ සමහර වෙලාවට ප්‍රාදේශ සභාවල ඉන්නත් තිබ්බා. තරුණ නියෝජනයේ තිබ්බනම් කොයිතරකින් හරි. එතන තමයි තිබ්බ අඩුපාඩු. ඒකයි කරන්න ඕනේ. මීට වඩා බොහොම සූක්ෂම හදිස්සිය දේවල් කරන හදිස්සියක් ඉක්මන් වෙන්නත් ඕනේ. නමුත් ඊට වඩා ලොකු විශාල වශයෙන් සියලු දෙනා එක්කලා සාකච්ඡා කරලා මෙතෙන් මේ වගේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එන්න ඕනේ කියන තැන තමයි ඔව් අපි ඉන්නේ. නමුත් අතුල 20 වෙනි සංශෝධනය ගෙන අපේ වෙලාවෙත් එහෙම ලොකු සාකච්ඡාවක් ඇති වුණේ නැහැ නේ සමාජයනේ. ඒකත් හදිස්සිය ගෙනල්ලා 18 ගත්තොත් එහෙම 18 ගෙනාවේ හදිසි 50ක් කෙටුම්පතක් හැටියට. පැය 24. ඔව් ඒක තමයි. දැන් 20 වෙනි සංශෝධනයේ එන්නේත් 20 වෙනි සංශෝධනයේ විශාල දෙනෙක් ඡන්දෙ දෙන්නෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා. ඒ වෙනකල් මේක කියලානේ. ඒක ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී කියනවා මේ 20 වෙනි සංශෝධනයේ එන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන තුරු අතරමැද කාරණයක් විදිහට තමයි. දැන් අපි ආපහු 21 ගෙන්නෙත් ඒකටද? ඔය විදිහට ගත්තොත් 23 24 25 ගියේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක කවදාකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන්නේ නැහැ. හොඳයි. ජනරාජන් මහත්මයා දැන් මේ කරුණුත් එක්ක දැන් ඇතිවෙච්ච තව මතුවෙච්ච දෙයක් තමයි මේ තරුණ නියෝජනය කියන එක. අද තරුණයා තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතමු ගෝල්පේස් ඒ භූමියේ ඉන්නේ බහුතරයක් අති බහුතරයක් තරුණයන්. වෙනම ආට්ටයකට ගිය වෙනම කලාවකට ගිය මේ සටන් පාටත් එක්ක වෙනම ආට්ටයකට ගිය ක්‍රමවේදයක් අරගලයක් එක්ක එතනත් කතා වෙනවා ව්‍යවස්ථාව ගැන. ඔවුන්ගේත් යෝජනාවලියක් තියෙනවා ව්‍යවස්ථාව පිළිබඳව. අපි දන්න ඉතිහාසය තුළ 1971 කැරැල්ල ඉඳලම ආපු දෙයක් තමයි ව්‍යවස්ථාවට තරුණයන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳව. හැබැයි අපි මැතිවරණවලදී තරුණයෝ ගැන ගොඩාක් කතා කරනවා. තරුණ නියෝජනය ගැන කතා කරනවා. හැබැයි ව්‍යවස්ථාව ඇතුලේ සහ ව්‍යවස්ථාව සැකසීමේදී අපි මෙතනදිම මතුවෙච්ච කාරණේ තමයි මොන තරුණයාද මේකට හවුල් වෙන්නේ? මොන තරුණ කණ්ඩායමද මේකට හවුල් වෙන්නේ කියන එකද? ඔබතුමා කොහොමද දකින්නේ? දැන් තරුණ නැගිටීම් පිළිබඳව අපිට තියෙන අත්දැකීම් සහ මේ මෑත කාලීන තරුණ හැඟීම් පිළිබඳව අත්දැකීම් ඉදිරියේදී එන්න ඉන්න තරුණයා තුල තියෙන හැඟීම සහ අත්දැකීම් පිළිබඳව ඒකත් ගොනු කරගෙන ව්‍යවස්ථාවකට තරුණයාට ඉදිරියට යන්න පුළුවන් ආකාරයේ ව්‍යවස්ථාව සැකසීම් පිළිබඳව ඇයි කතිකාවතක් රටේ ඇතිවලා නැත්තේ? ඔව් සුධර්මන් දැන් ඒක මේ මම ටිකක් අකමැති ලඝු කරන්න තරුණ නියෝජනය ප්‍රමාණවත් නැහැ කියන එකටම දැන් ඒ නිසාම දැන් අර ඔබ කිව්වා වගේ ඇත්ත තරුණයන්ගේ අතරේ යම් අසහනයක් යම් තියෙනවා මේ තමන්ගේ අදහස් ගන්නෙ නැහැ තමන්ව මේ ක්‍රියාවලියට එකතු කරගන්නේ නැහැ කියන විරෝධය තියෙනවා. ඒක තමයි අර ඔබ කියපු විදිහට දැන් මේ කාලේ දැන් මාසයක් විතර මේ සෑහෙන කාලයක් තිස්සේ මේක දැන් මේ ක්‍රියාශීලීව ගෝල් ෆේස් එකේ සහ රටවටේම තියෙන මේ විවිධ ස්ථානවල මේක පැන නැගිමින් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම තරුණයන්ට විතරකුත් නෙමෙයි. දැන් එක පැත්තකින් වැඩිහිටියන්ට තියෙනවා
අපේ ඉතාම සරල තර්කය තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මෙච්චර වයස අවුරුදු 70ට වඩා වැඩි කට්ටියක් අවුරුදු 60ට වඩා වැඩි කට්ටියක් අවුරුදු 80 කට්ටියක් කියලා අපි ලේබල් ගහලා කියනවනේ. ඒගොල්ලෝ මේ පාලනයට එන්න ඕනේ. ඒගොල්ලෝ අයින් වෙන්න දැන් තරුණයන්ට දෙන්න කියලා. මම හිතන්නේ ඒකෙත් අසාධාරණයක් තියෙනවනේ. ඒ කියන්නේ පුරවැසියෙක් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම යම්කිසි රටක පුරවැසියෙක් වෙනවා නම් ඔහුට සාධාරණ සහ ශුද්ධ අයිතියක් තියෙනවා මේ රාජ්‍ය පාලනයට සහභාගී වීමට. ඕකම ගන්න පුළුවන් අපේ සුළුතර ජාතීන්ට. අපි හැමදේම කරලා තියෙන දේ. අපි හැමදේම කරලා තියෙන දේ මොකද්ද? සුළුතර ජාතීනුත් ඊළඟට අර අතුල කියපු විදිහට කාන්තාවන්. හරි මේ අපේ ප්‍රධාන පාලන ප්‍රවාහයෙන් ඒගොල්ලන්ව ඈත් කරලා තිබිලා තියෙනවා. එතකොට බොහෝ වෙලාවට අපිට තේන්නේ බහුතරවාදී මතයක් තිබෙන ඊළඟට වඩා සමාජයේ ප්‍රභූ පන්තිය විසින් දැන් ප්‍රභූ පන්තිය සහ ප්‍රභූ නොවන පන්තිය අතරත් මේ ප්‍රශ්නේ තියෙනවානේ. ප්‍රභූ නොවන මිනිස්සු හැමතිස්සෙම කතා කරනවා මේ ප්‍රභූන් විතරයි මේ රට පාලනය කරන්නේ. ඒ අයගේ ගජමිතුරු සන්දානය ඇතුලේ තමයි මේ පාලනය සිද්ධ වෙන්නේ කියලා. අර එතකොට මේ බලය තිබෙන පිරිස ඒ බලය අත්පත් කරගත්තාම සමාජයේ බලය රහිත සහ සුළුතරයන් හැමතිස්සෙම එළියට යනවා. දැන් උදාහරණයක් ලෙස මේ සමකාමීන් අපි ගත්තොත් එහෙමනේ ලිංගික දිශානතිය සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදියකට තියෙන. මේ වගේ සුළුතරයන් හැමතිස්සෙම ප්‍රතික්ෂේප වෙන අපි කියනවා අර බහිෂ්කරණය වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒ නිසා අර මේ සුධර්මන් ඉස්සෙල්ලා මතු කරා වගේම අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යනවනම් මේ කට්ටියව කොහොමද ඇතුල් කරගන්නේ? ඕකනේ ප්‍රශ්නේ අපිට තිබිච්ච. පස්සේ ඒ කියන්නේ අපේ පරණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එහෙම බහුතරයක් මේ සියලු දෙනාම එකතු කරගෙන හරිගස්සපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනේ මේ කියන එක අපි දන්නවනේ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1970 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඒක එහෙම එකක් නෙමෙයි. හැබැයි 1972 ව්‍යවස්ථාව හදනකොට ඒකේ ක්‍රියාවලියක් තිබ්බ මුළු පාර්ලිමේන්තුවම එකතු කරගෙන අදහස් එකතු කරගෙන හැබැයි ඒකෙදිත් අපිට පේනවා එක වෙලාවක බහුතරවාදී මතේ ජය ගන්න අතර අර සුළුතරය ඒ ක්‍රියාවලියෙන් එළියට යනවා. එක වෙලාවක අපි අර නවරංගහලේ රැස්වීමේ ක්‍රියාවලියේදී ඒක වෙනවා. දෙමළ එක වරදක් තමයි 29 වෙනි වගන්තියේ ඉවත් කරේ. ඉවත් කරපු ඒක තියාගන්න තියෙනවා. ඔව්. එතකොට එහෙම ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මම හිතන්නේ ඒ.ජේ. විල්සන් මහත්මයා පදනම් මේ මුල් වෙලා හරිගස්සපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලෙත් විශාල ලෙස මහජන මතයක් විමසලා නෙමෙයි. නමුත් ඒක දියුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ඒක ටිකක් දිගට කියවගෙන යනකොට පේනවා ඒක යම් ආකාරයක අපිට දියුණුවයි සලකන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලතල බෙදීම සම්බන්ධයෙන් ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ඊටාම හොඳ ප්‍රතිපාදනයක ඇතුලේ තිබුණා. ඊළඟට දැන් ඊළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙන්නේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ ගෙන ආපු දේවල් අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට 17 වෙනි සංශෝධනයේ පරිණාමයන්. 17, 18, 19 මේවා ඔක්කොම එක ළඟ කැරකිච්ච දේවල්. එතකොට ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැටියට සම්පාදනය කරන්න මහජනතාවගේ පුළුල්ම අදහස් විමසීම සිද්ධ වුණේ යහපාලන ආණ්ඩු කාලේ. අර ප්‍රතිබත් කියපු විදිහට මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පතක් මේ කෙටුම්පත් මණ්ඩලයක් බවට පත් කරා. ඊළඟට ලාල් විජේනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මම අර ඒක ඉස්සෙල්ලා කිව්වේ මේක නීතිඥයන්ට විතරක් බාර දීලා හරියන්නේ නැහැ කියන එක. අපි නීතිඥයෝ වුණාට ලාල් විජේනායකගේ ඒ කමිටුවේ නීතිඥවරු විතරක් නෙමෙයි ඔහු නීතිඥවරයෙක් වුණාට ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක් දේශපාලන ක්‍රියාකාරිකයෙක් ඒ වගේම හරිනි අමරසූරිය මහත්මිය ඒ කට්ටිය. ඒ වගේ සමාජයේ විවිධ පැති නියෝජනය වෙන කණ්ඩායමක් හිටිය අදහස් එකතු කරගන්න. ඒ අය රට පුරාම ගිහිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව උනන්දුවක් දක්වන හැමෝගෙම අදහස් පුළුවන් තරම් එකතු කරගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කමිටු 6කට බෙදුවා. ඒගොල්ලන්ට දුන්නා සමහර කට්ටියට මානව අයිතිවාසිකම් ගැන අලුතෙන් යෝජනා ඉදිරිපත් කරන්න. සමහර කට්ටියට කිව්වා ආර්ථිකය ගැන යෝජනා ඉදිරිපත් කරන්න. සමහර කට්ටියට කිව්වා මේ මොකද්ද සුළුතර අයිතිවාසිකම් එහෙම නැත්නම් පළාත් සභාවලට බලය බෙදීම සම්බන්ධයෙන් කියලා මේ වගේ තේමා 6ක් සහිත කමිටු 6ක් පත් කරා. ඒ සමහර කමිටු වල ප්‍රධානත්වයේ දරුවේ විපක්ෂ මන්ත්‍රීවරු උදාහරණයක් ලෙස බන්දුල ගුණවර්ධන මහත්මයා ආර්ථිකය පිළිබඳ කමිටුවේ සභාපතිත්වයේ දරුවේ. එතකොට ඒ විදිහට අර සියලු දෙනාම එකට එකතු කරගන්න විදිහේ ක්‍රියාවලියක් ගියා. ඊළඟට පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙයුම් කමිටුවක් ඇති කරා පක්ෂ නායකයන්ගෙන් සමන්විත. මේ විදිහට බැලුවාම සාපේක්ෂව සුධර්මන් අපි කැමති වුණත් අකමැති වුණත් මේ ක්‍රියාවලිය ඇතුලේ බොහෝ පිරිස් මගහැරිච්ච පිරිස් ඉන්නේ නැති. බොහෝ පිරිස් එකට එකතු කරගැනීමේ ක්‍රියාවලියක් වෙනවා. නමුත් අවාසනාවකට ඒකේ අර අතුල මතු කරපු විදිහට කෙටුම්පතක් දක්වාම ගියා අතුල.
ඒ කියන්නේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විතරයි තිබුණේ මේවා පදනම් කරගෙන. අද වුණත් අර ප්‍රතිභායක මතු කරා මේ වාර්තා ටික එකතු කරගත්තොත් අර අනු කමිටු 6 වාර්තාව, ලාල් විජේනායක කමිටු වාර්තාව මේ කමිටු වල වාර්තා එකතු කරගත්තොත් එහෙම අපිට ඇත්තටම ඕන නම් එතනින් පටන් ගන්න පුළුවන්. එතනින් එහාට යන එකයි අවශ්‍ය වෙලා තිබුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු කිව්වා නෑ අපි අලුත් ඒකට යනවා කියලා. ඉතින් මෙන්න මේක තමයි අපේ රටේ තියෙන එක්තරා විදිහක අවාසනාව. මොකද අපි එක කාලයක් ඉදිරියට පියවර තබනවා. ඊට පස්සේ ඒ බලය වෙනස් වුණයින් පස්සේ එක්ක අපි මුල ඉඳලා ආයෙ පටන් ගන්නවා. එහෙම නැත්නම් අරක ආපස්සට හරවනවා 17 ආපස්සට හරවලා 18 ගේනවා 18 ආපස්සට හරවලා 19 ගේනවා. මේ විදිහට මේ අපි එකතැන කැරගෙන ස්වභාවයක්. ඉතින් මේකට විසඳුමක් හැටියට විකල්පයක් හැටියට අපිට කරන්න පුළුවන් දේ තමයි අර ඔබත් කියපු විදිහට මේ රටේ මහ ජනතාව සහභාගී කරගන්නා විදිහේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන එක. හැබැයි ඒක පහසු දෙයක් නෙමෙයි. අපි දන්නවනේ දැන් යහපාලන ආණ්ඩුව කාලේ දීර්ඝ කාලයක් තිස්සේ ඇදිලා ගිහිල්ලා ඒක අවසාන වෙලා ගියා බලය නැතිවීමත් එක්ක. දැන් අතුලම කියපු විදිහට රොමේෂ් ද සිල්වා මහත්මයා විසින් කෙටුම්පත් කරන ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතත් ප්‍රායෝගිකව මට තේරෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලේ ගේන්න පුළුවන් කියලා මගේ අදහස අනුව. ඒකත් වෙන්නේ. ඊළඟට අවාසනාව තමයි ඊළඟට එන ආණ්ඩුවකුත් මොකද කරන්නේ? බින්දු ඉඳලා ආයෙ පටන් ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ සමාජයේ ඇතිවෙච්ච සංවාද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මිනිස්සු අතර ඇතිවෙච්ච සාකච්ඡා ඔක්කොම එක්කහු කරොත් අපිට හැමෝගෙම එකඟතාවයෙන් පටන් ගන්න පුළුවන් පොදු ස්ථාන ඕන තරම් හොයාගන්න පුළුවන්. අපි ඒක අමතක කරපු එකයි තියෙන ප්‍රශ්නේ. අනිත් එක මම අවසන් කරන්නද? ඔව්. අනිත් කාරණේ තමයි අපි දැන් වර්ග දෙකක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳව සාකච්ඡාව කරනවා. එකක් තමයි අර ඉස්සලා කියපු විදිහට ජනාධිපතිවරයෙක් මූලික කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යුහයක්. දෙවැනි එක පාර්ලිමේන්තුව මූලික කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යුහයක්. මම පෞද්ගලිකව පෙනී සිටින්නේ ජනාධිපති ක්‍රමය මූලික කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් නෙමෙයි පාර්ලිමේන්තු ක්‍රමය මූලික කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙන මම හිතනවා ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියලා. හැබැයි ඊට මෙහෙම එක පැත්තක් තෝරගත්තාම වෙන්නේ මොකද්ද? අනෙක් පැත්ත සම්බන්ධයෙන් මිත්‍යාවල් අපි මතු කරනවානේ. දැන් උදාහරණයක් ලෙස අර ඉස්සෙල්ලා කියපු විදිහට පාර්ලිමේන්තු ක්‍රමයකට ගියොත් අගමැති ශක්තිමත් වෙනවා. ජනාධිපති වෙනුවට අගමැතිවරයෙක් විධායක බලය තියෙන අගමැතිවරයෙක්. ඕකනේ පහුගිය කාලේ ඇති කරපු මිත්‍යාව. ඊළඟට අර කියපු විදිහට 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාව විසිරවන්න බැරිද? ජනාධිපති ධූරය අයින් කරොත් එහෙම විසිරවන්න බැරි වෙයි නේද? එහෙම නෑ. ඕන්නම් නාමික ජනාධිපතිවරයෙක්නේ දැන් අපි පාර්ලිමේන්තුවට බලය දුන්නොත් ඇති වෙන්නේ. ඒ නාමික ජනාධිපතිවරයාට බලය දෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සමහරවිට අගමැතිවරයාගෙන් විමසලා පළාත් සභාව මේ කීයභාවයට සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳගන්න. මේවට මේ උත්තර නැතිව නෙමෙයි. ඊළඟට මැතිවරණ ක්‍රමය දැන් අපි කල්පනා කරනවා මම හිතන විදිහට නම් සමානුපාතික නියෝජන ක්‍රමය තමයි ලෝකේ තියෙන සාධාරණ ක්‍රමය. හැම ඡන්දයකටම වටිනාකමක් ලැබෙන. හැබැයි අපේ තියෙනවනේ ප්‍රශ්නයක් මේ අපිට ඕනයි කියලා අපේ ඡන්ද කොට්ටාසෙට മന്ത്രിවරයෙක් පළාතේ മന്ത്രിවරයා ප්‍රදේශීය മന്ത്രിයෝ ඡන්ද කොට්ටාසේ පළාතේ മന്ത്രിවරයෙක්. මම හිතන්නේ මේකත් මේ മന്ത്രിවරයා පාර්ලිමේන්තු മന്ത്രിවරයා කියන කෙනා සම්බන්ධ වැරදි අදහසකින් කියන දෙයක් කියන එකයි මගේ පෞද්ගලික මතය. මොකද අපේ හිතන් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැඩේ බෝක්කු හදන එක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැඩේ ගමේ පාරට තාර දාන එක, පාලම් හදන එක කියලානේ අපි හිතන් ඉන්නේ. එහෙම වුණාම අර මිනිසුන්ට ප්‍රශ්න ගිහිල්ලා කියන්න දේවල් කෙනෙක් ඕන. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ රටේ ව්‍යවස්ථාදායකේ සමාජිකයෙක් කියලා අපි කල්පනා කරනවා නම් ඔහුට තියෙන්නේ මේ නීති හැදීම සහ ඒවා වෙනස් කිරීම කියන එක අපි කල්පනා කරනවා නම් අපිට පුළුවන් බෝක්කු හැදීම, පාලම් හැදීම වගේ දේවල් ප්‍රාදේශීය සභාවලට දෙන්න. ඊට වඩා පල්ලෙහා මට්ටමට ප්‍රාදේශීය සභාවට දෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විය යුතුයි කියන්නේ. විය යුතුයි කියන්නේ. මේ ලංකාවේ තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්කලා යට වියදම දිස්ත්‍රික් ඡන්දයක් කරද්දී ඒ ගැනත් අපි තැනකට යන්න ඕනේ. ඒක ඇත්ත. ඒක ඇත්ත. සල්ලි වියදම් කරන එක තමයි දිනන්නේ. ඔව් ඒක ඇත්ත. නමුත් ඒක නිසා ජනප්‍රිය පුද්ගලයා. ඔව් ඒක නිසා අපි ඊට වඩා මේ ප්‍රශ්න වලට ඇත්තට මේ ප්‍රශ්න මේ උත්තර නැති ප්‍රශ්න නෙමෙයි. මොකද ඒක නිසා සමානුපාතික නියෝජන ක්‍රමය අපි අතෑරලා කේවල කොට්ටාස ක්‍රමයට ගියොත් එහෙම අපි ඊට වඩා අමාරුවකට යනවා. ඒකේ සමානුපා ඒ ඡන්දයට නියම වටිනාකමක් ලැබෙනවා. මේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. මට පොඩි දෙයක් කියන්න මේ දැන් ඔබ කිව්ව කාරණේද? ඇත්තටම සමානුපාතික නියෝජන ක්‍රමයේ මේ ප්‍රශ්න තියෙන්නේ. සමානුපාතික නියෝජන ක්‍රමය
විකෘතියකට ලක් කළා 88 දී. මනාපත් එක්කලා. ඒ කියන්නේ ඔව් මනාප දැන් එකක් තමයි මේ 12.5ක් තිබිච්ච threshold එක 5 දක්වා අඩු කරා. කාගේ වුමනද? ඔව් ඒක ඊළඟට ගත්තා මනාප ක්‍රමයක්. මේ දෙකම නිසා ඇත්ත වශයෙන්ම මේ ඡන්ද ක්‍රමය විකෘති වෙලා තියෙනවා සහ යම් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බැරිලා තියෙනවා. ඉතින් ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් වෙනස්කම් කරනකොට අනිවාර්යයෙන්ම මේ කාරණා ගැන සැලකිල්ලට ලක් කරන්න වෙනවා. ප්‍රතිභා මහනාමේ මහත්තයා දැන් ඔබතුමාගේ එක ඔව්ද නැහැද කියන ප්‍රශ්නයක් එක්කම බැලුවොත් ඔබතුමා වැඩි කැමති විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රමුඛ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකටද? සාර ඔබතුමා හිතන්නේ රටට ගැලපෙන්නේ මොකක් කියලා? මගේ පෞද්ගලික මතය මේ වෙලාවේ යන මේ දැඩි ආර්ථික අවපාතයයි ගොඩ ගැනීම සඳහා මම දකින්න ස්ට්‍රක්චර් එක තමයි සිංගප්පූරු ස්ට්‍රක්චර් එක. මේ වෙලාවේ කෙටි කාලයකට හරි අපිට අවශ්‍ය වෙනවා බල සම්පන්න විධායක ජනාධිපතිවරයෙක්. ඒ විධායක ජනාධිපතිතුමා ගන්න තීරණ පිළිබඳව මම කියන්න යන්නේ නැහැ. නමුත් අර මෙතුමා පැහැදිලිව කිව්ව සුදර්ශන කියන්නේ දකුණු ආසියාවේ තියෙන රටවලදී කොහොමද ඒ තත්ත්වයට ගෙනාවේ කියන එක. අඩුම ගානේ දැන් මේ වෙලා තියෙන එකෙන් අපිට ගොඩ එන්න අවශ්‍ය වෙනවනේ. ඒ නිසා එවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. දැන් අපි ඇත්තටම මේ සෙරමෝනියල් ජනාධිපති කෙනෙක් ගෙනල්ලා එයා කියන එක මහමැතිලා 7-5කට ගණන් ගන්නෙ නෑ. අවසානයේදී අපිට සිදු වෙනවා මෙතුමල්ලා කිව්වා වගේ අගමැති විමසන්න හැම වෙලාවෙම. එතකොට එතනත් යම් කිසි ප්‍රශ්න රාශියක් මතුවෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික මතය මම කියන්නේ අර පැහැදිලිවම අර පටන් ගත්ත දැනට යන් 78 83 කාලෙට හෝ එවැනි ජනාධිපති බලයක් දීලා යම් කිසි විදියකට රට ගොඩනගෙන තැනදී අපි එකට එකතු වෙන්න ඕනේ. දැන් මෙතනදී මේ හැම වෙලාවෙම වෙන්නේ 17යි 21යි අතර ඇත්ත වශයෙන්ම අපි මේ යන්නේ සෙල්ලම් පුටු තරංගයක්. දැන් මේ මෙතනින් මිදෙන්න බෑ. දැන් 21 බැලුවත් අර 19 ලක්ෂණම තමයි තියෙන්නේ. නමුත් ඊට වඩා එහයින් අපි හිතන්නේ කොහොමද? දැන් තව දෙයක් කියන්න ඕනේ. දැන් සමානුපාතික නියෝජන ක්‍රමය හොඳ වගේම බලන්න කුරුණෑගල තියෙන ඡන්ද සංඛ්‍යාවයි. මෙතුමා පැහැදිලිවම කිව්වා මේ එක ඡන්දයකට වටිනාකමක් දෙන්න ඕනේ. දැන් කුරුණෑගල ඉන්න ඡන්ද සංඛ්‍යාවයි පත්වන മന്ത്രി සංඛ්‍යාවයි හම්බන්තොට ඉන්න හම්බන්තොට ඉන්න ජනතාවගේ ඡන්දයි පත්වන മന്ത്രി සංඛ්‍යාව. එතනත් අසාධාරණයක් සිදු වෙනවා. ඒකටත් යම් කිසි පිළිමක් යොදන්න ඕනේ. නමුත් ඒවා මේ විසඳ ගන්න බැරි ප්‍රශ්න නෑ. බැරි ප්‍රශ්නේ මම කියනවා. ජනරන්ජන මම එකගයි. ඒක 100% හම්බන්තොට කට්ටිය උඩගලින් ඡන්ද දෙන්න නිසාද ඒක? නෑ. ඒක නෙවෙයි මම උදාහරණයක් ලෙස ගත්තේ අර පත් වෙන മന്ത്രിවරු සංඛ්‍යාව බදුල්ලේ නම් එහෙම එකක් කළා යාපනීට එකක් දුන්නා. ඉතින් ඒ වගේ ඒවත් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න අවශ්‍යයි. දැන් මේ මෙතුමත් කිව්වා මේ අර මම ඇත්තරම මේ කෙටුම්පත දකින්නත් කැමති ඒක නැත්තර නැති වෙලා කියලා මං හිතන්නේ නැත්තර නැති වෙලා නැහැ. ඒගොල්ලෝ මහන්සියෙන් හදපු දේ යම්කිසි ප්‍රතිඵලයක් ඇති. ඒක හරි අපිට අර මේ ලාල් විජයනායක කවුරුවත් ඇත්තරම මේ ප්‍රතිභා මං S2කින් දැකලා තියෙනවා රජයේ ගොඩනැගිලි වල ඒ වාර්තාව මෙන්න මෙහෙම කඳු පිටින් ගොඩ ගහලා තියෙනවා. ඉතින් බලන්න ඒක කොච්චර අපරාධයක්ද කියන එක. කාටවත් ප්‍රයෝජනයක් නැති වන්ති. ඒක සමරි එකක් හරි අපිට ගන්න පුළුවන්. ඉතින් ඕ වගේ තමයි 1996 නෙල්සන් මැන්ඩලා තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ. 94 ඉඳන් දැන් එයා අර මම එකක් වෙනවා සෑම ජාතිකටම සමාන සලකන්න ඕනේ. සෑම කෙනෙකුට මේ අවස්ථාව දෙන්න ඕනේ. ඒ වගේම අපි මේ අඩුම ගානේ මේ මෙතුමා චැම්පියන්ලා මානව හිමිකම් පිළිබඳව නමුත් 21 කතා කරාට අපේ තියෙන මේ මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයක්වත් මීට වඩා ශක්තිමත් අපි කරන්න දෙපැනේ. ඒ ශක්තිමත් භාවයට වක්කත් අර මම දන්නේ 21 කොමිෂන්ව තමයි මෙතුමාලා රැඳිලා ඉන්නේ. එතනින් පොඩ්ඩක් අපි එළියට එමු. මම හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. අරගලේ තමයි මේ තත්ත්වයට ගෙනන්නේ. මන්නම් හිතන්නේ අපිට හිතන්න බැරි තැනකට මේ කියන මේ අරගලය නිසා දැන් ජනතාවට හිතන්න සිදු වෙලා තියෙනවා. හැබැයි අවශ්‍යයි. දැන් මේක ඇත්තරම මේ කල් ගිහිල්ලා හරි කාගේ හරි උවමනාවට ඉදිරියට හෝ සංශෝධනයක් නොගෙනා යුතුයි. මෙතන බහුතර ප්‍රමාණයක් තියෙනවා. මම මේකේ කැමති එකක් තමයි 16 වන එක. 16 තමයි රාජ්‍ය පරිපාලන භාෂාව සිංහල දෙමළ කොච්චර එකමුතු ආවද කියන එක. මොකද ඒවත් ඇත්තටම වෙන්න ඕනේ. මේ භාෂාවේ ප්‍රශ්නේ හින්දා තමයි අර අපි ගොඩක් වෙලාවට ඈත් වෙලා හිටියේ. නමුත් දැන් මේ භාෂා ප්‍රශ්නේ ගත්තාට පස්සේ අපි අතේ ඇඟිලි පාවගෙන මව් භාෂාව සිංහල දෙමළ, පරිපාලන භාෂාව සිංහල දෙමළ, රාජ්‍ය භාෂාව සිංහල දෙමළ, ජාතික භාෂාව සිංහල දෙමළ, අධිකරණ භාෂාව සිංහල දෙමළ, ශ්‍රේෂ්ඨාධිකරණ එක නඩුවක් අහනවාද සිංහල භාෂාවෙන්? අභියාචනාධිකරණ එක නඩුවක් අහනවා සිංහල භාෂාවෙන් නෑ. සිංහල දෙමළ තමයි අපේ භාෂාව. ඉතින් අපි ඉන්නේ මහම ගැති තැනක. අපි ඇත්තටම අර විධායක ජනාධිපති ක්‍රමයට ගැති වගේම අපි භාෂාව දැන් මම රුසියාවේ දැකලා තියෙනවා.
කියුබාවේ දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවට ජාතික භාෂා මම කියන්නේ අඩුම ගානේ මේ ඒ අවස්ථාව දෙන්න ඕනේ සිංහල දෙමළ භාෂා ඒවයි ප්‍රැක්ටිස් කරන්න. නමුත් අර මෙතන තියෙනවා යම් කිසි දෙයක් අර ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න පුළුවන් කියන එක තැනක තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. නමුත් අපි ඒ සටන ගෙනියන්නේ නැහැ. ඔබ ගොඩාක් වෙලාවට හොඳට කතා කරනවා රයිට්. ඒ වගේ ජාතීන්ට එම අසමාන. නමුත් මේ භාෂාවෙන් අඩු කරන නඩුවක් හරි කියන්නේ සමහර විනිශ්චයකාරවරුන්ට අමාරු වෙති භාෂාව තේරුම් ගන්න. ඉතින් එතන ඉන්ටර්ප්‍රීටර්ස්ට ඉන්නවා ටක් ගාලා Google එකෙන් ගන්න පුළුවන් ගොඩක් රටවල. ඉතින් මේ වගේ අසමානතාවයක් අපිට දුරු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මම නම් හිතනවා දැන් අලුතෙන් අපි මේක ආරම්භ කරන්න ඕනේ. සමහරලාට මම කියන දේ ජනප්‍රිය මතවාදීන වෙන්න පුළුවන්. නමුත් යම් විදිහකට අපිට විශ්වාස කරන්නම පුළුවන්ද මේ පාර්ලිමේන්තුවට මේක කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි කුමාර ගුණරත්නම් කියලා තියෙනවා මේ පාර්ලිමේන්තුවෙන් අපිට බලයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. තරුණයෝ ඒක හිතනවා. දැන් තරුණයෝ දැන් මෙතනින් වෙන්නේ නැත්තම් වැඩක් ඊළඟට හිතන්න තියෙන්නේ දේ. ඉතින් එහෙම හිතනවාට වඩා අපිට මේ අයව එතනටම ප්‍රයෝජනෙට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රතිභා අපි කතා කරන්න වටින කාරණයක් ඕක. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගොඩනගනවා කියන එකයි අපි දන්නවා. ඒක ප්‍රොයසියන් කියන්නේ. නමුත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කොහොමද අපිට ඒක එහෙම එකක් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ව්‍යුහයට පිටින් කොටින්ම කිව්වොත් පාරේ එහෙම අපිට පුළුවන්ද මේ වෙනම එකක් ගෙනියන්න එක. ඒක මම හිතන්නේ සාකච්ඡාවට ලක් කරන්න ඕනේ. මම දකිනවා ඉන්දියාවේ මෙතුමත් දන්නවා සුදර්ශන මැතිතුමා මහජන විකල්ප විනිශ්චය සභා. දැන් අපි ඒක හරියට ප්‍රොමෝට් කරන්නේ. මහජන විකල්ප විනිශ්චය සභා. දැන් සමහර වෙලාවට දැඩි අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක එන්නේ නැහැ. අධිකරණය වේද. හැබැයි ඒක අර බහුතරයකගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක් තමයි මහජන විකල්ප විනිශ්චය සභා. ප්‍රතිභා ඒවා නිකන් අර බලපෑම් කණ්ඩායමට නේද? ඒ කියන්නේ ඒක හොඳයි නේද? ප්‍රෙෂර් ගෲප් හැටියට ප්‍රෙෂර් ගෲප් එකක් හැටියට අපිට ගන්න පුළුවන්. ලංකාවේ තියෙනනේ සුදර්ශන මම හිතන්නේ මහජන මේ විකල්ප කොමිෂන් සභාව අපි හදලා තියෙනවා. හරිශ්චන්ද්‍ර විජේතුංගල එහෙම ගොඩක් කරා. නමුත් ඒක එහෙම අර මහජන පක්ෂේ බලන කාලේ ඒගොල්ලෝ හොඳට කරා ඒක. රාජවිතුංග. ඔව් අන්න හරි. එතකොට හිතන්න පුළුවන්. දැන් ඔබතුමාම කිව්වනේ දැන් බලන්න මම ජමයිකාවේ හිටිය අවුරුදු 3. ඒ හැම ජමයිකා පාර්ලිමේන්තුවේ පක්ෂ දෙකයි ඉන්නේ. People National Party and Labour Party. Shadow minister කෙනෙක් ඉන්නවා. දැන් මිනිස්ටර් ඉන්නවා ෆයිනෑන්ස්. ඒ වගේම shadow finance minister. එයාට හොඳ බලයකුත් දීලා තියෙනවා. ඇයි ජනරන්ජන මැතිතුමා අපේ විපක්ෂ දෙක කරන්න පුළුවන්. දැන් මේ දාලා තියෙනවනේ මිනිස්ටර්ස්ලා 25ද 30ද 40ද. මම දන්නේ තව කීයක් එයිද කියලා. එතකොට ඒ අය වෙනුවෙන් විපක්ෂයට වැඩක් තියෙන්න ඕනේ. නැත්නම් මේ විපක්ෂයන පයින්නවා. පැන යනවා අනිත් පැත්තට. එතකොට අපිට කරගන්න බෑ මේ වැඩි. මං හිතන්නේ මම දන්නේ මේ හරිද වැරදිද කියන්නේ. මම කියන්නේ විපක්ෂේ ෂැඩෝ කට්ටිය ඊට පස්සේ ආණ්ඩුව ඉදින් දැන් ටිකක් ලක් ගියන පස්සේ. ඒක තමයි අර ෂැඩෝ මිනිස්ටර් ෂැඩෝ ඒ ෂැඩෝ එක්කනේ අරයව ෆලෝ කරගෙන යන්නේ. දැන් ඒක වෙන්න පුළුවන්. දැන් හොඳටම ගත්තොත් ඔකට හොඳම මුදල් ඇමති කෙනෙක් තමයි හර්ෂිත සිල්වා ආචාර්ය හර්ෂිත සිල්වා මැතිතුමා. එතකොට හොඳට විවේචනය කළා ඒක හදලා ගන්නවා. නමුත් ඒකෙන් අපි යම් කිසි දෙයක් ගන්න පුළුවන්. දැන් මේක අපි දෙපැත්තට වාදෙල වැඩන්නේ. අපි හැමදාම අපි දෙගොල්ලෝ තුන්ගෙල්ලෝ දෙගොල්ලොට ඒක නෙමෙයි නේද? අපි මේක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්නේ කොහොමද? බැරිද අපිට ජවයක් දෙන්න සුදර්ශන මැතිතුමා? ඒක පාර්ලිමේන්තුව ඒක තේරුම් ගනිනේ. අඩුම ගානේ ඊළඟ අවස්ථාව වෙනකොට සමම් 100% පිළිගන්නවා. මොකද දැන් ඡන්දෙ ඉල්ලන්න ගියාම අවිස්සාවේල්ලේ ඉඳන් අපිට ඊදම් කරන්න වෙනවා උතුරු කොළඹ වෙනකම්. ඒතකොට ඒක යන සීමා. දැන් බංග්ලාදේශය ගන්න උදාහරණයක් ලෙස. ඒ වගේම තමයි රිකෝල් සිස්ටම් එකක් එන්න ඕනේ. රිකෝල් සිස්ටම් එක තමයි තමන්ගේ മന്ത്രിවරයා ඇත්ත වශයෙන්ම තමන්ගේ මතයට විරුද්ධව යනවනම් ඉලෙක්ෂන් ට්‍රිබියුනල් එකක් දාන්න ඕනේ. ලංකාවේ නෑ ඉන්දියාවේ තියෙනවා. එතකොට ඔය මැතිවරණ ඔය ලේබර් ට්‍රිබියුනල් වගේ ඒ වගේ එකක් දාන්න ඕනේ. දාලා ඒකෙන් අහලා එයාව රිකෝල් කරන්න පුළුවන්. මම කියනවා ජනාධිපති ඉන්නවනම් මම විදායක ජනාධිපති ධුරයට යම් තාක් විදිහට කැමති නම් රිකෝල් සිස්ටම් එක තමයි කැමති. මේ කියන මේ විකාර මේ දෝෂාභියෝගයත් අයින් කරන්න. නෑ ඒක හරි. ඒ කියන්නේ දැන් විදායක මේ ජනාධිපති ක්‍රමය අපි දිගට තියාගන්නවා නම් ඒකටත් රිකෝල් සිස්ටම් එකක් හදාගන්න එක මම හිතන්නේ වඩා 100% මම කියනවා. රිකෝල් සිස්ටම් එකක් එන්න ඕනේ. ඒව තමයි අපි කතා කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. දැන් අතරම හැබැයි ගෝල් ෆේස් එකේ තියෙන රිකෝල් සිස්ටම් එකේ ප්‍රකාශනයක්. හරි ඒක අවශ්‍යයි. නෑ එතන අර කියන ෂැඩෝ සිස්ටම් එක ගෝල් ෆේස් එකේ පෙන්නලා තියෙනවා. මම කියන්නේ අපි හොඳ තැනක සුදර්ශන අපි ඔක්කොමලා ඉන්නවා. අපි 4 දිනකට පුළුවන් යම් කිසි විදිහකට මේක ජනතාවට අවශ්‍ය විදිහට මේ වෙලාවේ හරියන්න. මොකද හේතුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනස් වෙලා තියෙනවා. තීරුම් අරන් තියෙනවා සුදර්ශන ජනරංජන දැන් මේ යන තත්ත්වයේ සිවිල් සමාජයත් එක්ක යන්න කියලා. නමුත් දැන් සිවිල් සමාජය වුණත් ඇත්තටම ඔය අරගලේදී සෑහෙන වටිනාකමක් දැන් ඒගොල්ලන්ගේ මම ප්‍රකාශනයක් දැක්කා අවස්ථා 5කදී ඒගොල්ලෝ කියන්නේ බොහොම වැදගත්. ඉතින් ඒවට යන්න කලින් කමන්නේ 21 මොකක් හරි වටිනාකමක් ඕනකමක් ඇති. හැබැයි එතනින් නවතින්න එපා. එතනින් නවතින්න නරකයි. මොකද
මම ඇත්ත වශයෙන්ම කියන්නේ 21කින් අපි නවතිනවා අර මෙතුමා කිව්වා වගේ අර දැන් හරි 18 ඉවරයි 19 ඉවරයි 20 ඉවරයි 21 ඉවරයි. අනිත් එක මේ අර ජනතා විමුක්ති පෙරමුණ හොඳ නඩුවක් ගෙනාවා අර සුකෝභෝගී වෙහිකල්ස් ගේන එක ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝජනات කියලා කියන නවත්ත ගත්තා. ඉතින් ඒ වගේ දැන් සෑම පක්ෂයක්ම ජනතාව වෙනුවෙන් හිතන එක. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතනට යන්න නම් අපි සියලුම වාද ભેද අමතක කරලා අඩුම ගානේ TN එකේ හරි අපිට ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඇයි අපිට එකට ගන්න බැරි? හැබැයි ඉතින් ජිනීවා ගියාම මේ මෙතුමා ඉන්නේ අනිත් පැත්තේ තනිකර මේ ජෙනොසයිඩ් අරම කරයි කියලා. ඔබ නෙමෙයි. යන කට්ටිය ඉන්නේ තනිකරම දැන් ජූලි ඔක්තෝබර් වෙනකොට එනවා. ඉතින් අපි එක තැනකට මේක හදා ගන්න ඕනේ. මේක හදාගත්තේ නැත්නම් අපිට ඉදිරියට යන්න අමාරු වෙනවා. දැන් හෝ අපිට අවස්ථාවක් තියෙනවා. ඔබතුමාගේ පුවත්පත ඔබතුමාගේ සංවිධානයේ අපිටත් පුළුවන් ඒක එකට එකතු යන්න මේ පණිවිඩය අපි දී ගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට මම හිතනවා අද දවසේ වැඩගත් කටයුතු. මම හිතන්නේ අපි තව විනාඩි කිහිපයක් තුළ මේ අවසන් කරන්න ඉතාමත් කෙටියෙන් මේ ඔබතුමාලගේ යෝජනා කියනවා දැන් සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් මේ කාරණේත් එක්ක දැන් අද මේ තුලාව අපි මේ ආරම්භ කරපු දේ තව ඉදිරියට යන්න මම හිතන්නේ අපි මේක මේ ව්‍යවස්ථාවක් හදනවා නම් ව්‍යවස්ථාවක් එනවා නම් මාධ්‍යයක් හැටියට අපි සූදානම් මේ මණ්ඩපය හදන්න. ඒ තැනට ගේන්න අපි සූදානම්. ඕනෑම අදහසක් මෙතෙන්ට ගෙනල්ලා ඒක සාකච්ඡා කරලා ඒකෙන් යම් ප්‍රයෝජනයක් වෙනවා නම් ඔබතුමා දකින්න විදිහට ඉතාමත්ම කෙටියෙන් ඔබතුමාට කියන්න පුළුවන්ද මේ ආර්ථිකය ගොඩ ගන්න. ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔය ව්‍යවස්ථාවෙන් එන යෝජනාවලියෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. ඔව් ධර්ම ඇත්තටම මමත් හිතන්නේ ප්‍රධානම මම මගේ සාකච්ඡාව හැමතැනම මම ගේන උත්සාහ කරේ කාරණේ තමයි අපි දැන් ඉන්න අභියෝගය අපි දරුම් ගන්න අවශ්‍යයි රටක් වශයෙන්. අපි පල්ලට වැටෙන්නේ යන්නේ. දැන් මෙතනින් ගොඩ ගන්න යම් උත්සාහයක් දරන්න ඕනේ. ඒක තනියෙන් කරන්න බෑ. එකතු වෙන්න ඕනේ සෑහෙන දුරට. එකතු වෙලා කිරීමට නම් පුළුවන් තරම් පිරිසක් එකතු කරගන්න ඕනේනේ. දැන් තියෙන එකේදී තියෙන මේ බලතුරුණි අසමතාවය නිසා ජනාධිපතිවරයා විශාල වශයෙන් ශක්තිමත් වෙලා පාර්ලිමේන්තුවේ දුර්වල වුණාන් පස්සේ ඒ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ පක්ෂයට සම්බන්ධ නොවන හෝ ඉඳලා අයින් වෙච්ච කට්ටියව එකතු කරගන්න අමාරුවක් තියෙනවා. දැන් 21 වගේ දෙයක අවශ්‍යතාවය තියෙන්නේ මම තාම 21 හැඩරුව අපි දන්නේ නැහැ මොන වගේද කියලා. නමුත් සංකල්පයක් වශයෙන් ඒ කියන්නේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට ඇතුළු වෙලා හෝ ඇතුළු නොවි හෝ ෂැඩෝ ආකාරයට හෝ පාලනයට හවුල් වීම සඳහා ව්‍යුහයක් අවශ්‍යයි. නැත්නම් ඒ අය පැත්තකට තල්ලු වෙනවනේ. දැන් පහුගිය මේ අරගල එනකල්ම යම් හේතුවකින් ආණ්ඩු පක්ෂය තමයි කටයුතු කරන් යන්නේ විපක්ෂය සාමාන්‍යයෙන් පැත්තකට දාලා තිබුණේ. ආණ්ඩු පක්ෂෙත් විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් සම්බන්ධ වෙන්නේ නැහැ මේකට. කැබිනට් එක විතරයි. කැබිනට් එක හෙවොත් කැබිනට් එක දන්නෙත් නැහැ. මම මේ කියන්නේ මේ. දැන් එහෙනම් මේ ඔක්කොම සම්බන්ධ කරන්න පුළුවන් ව්‍යුහයක් වශයෙන් යම් ප්‍රතිසංස්කරණයක් කෙටි කාලිනව ගෙනීම වැදගත් කියලා මම හිතනවා. ඒක ගෙනාවම ඔක්කොගෙම හයි එකතු කරන්න පුළුවන්. එකතු කළ යුතුයි. එතකොට ඒකේ ඉලක්කයේ විය යුත්තේ හැබැයි ආර්ථිකය පුනරුස්ථාපනය කිරීම. අපට දැන් පාරවල් ගොඩක් නැහැ. අපි බොරු කියන්න ඕනේ නැහැ. එක පාරයි අපට තියෙන්නේ. ඒ කියන්නේ IMF පාරේ යන්න වෙනවා. අපි යන්නේ කොයි පාරේ IMF යන පාරේ කියන එක අපිට කියන්න වෙලා තියෙනවා. සමහර කෙනෙක් ඉස්සර කිව්වේ එහෙම නෙමෙයි. නමුත් වෙන පාරක් නැහැ. වෙන කිසිම තැනකින් උදව්වක් ගන්න බෑ. ක්‍රෙඩිට් ලයින් එක හොයාගත්තා. ක්‍රෙඩිට් ලයින් එක රුසියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් අරගන්න. රුසියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න ගියාම වෙන ප්‍රශ්නේ ඔබතුමා දන්නවා ඇතිනේ දැන් විශේෂයෙන්ම සම්බාධක පනවන තත්ත්වයක් හැදෙන්නේ. මහත්මයා කියන්නේ IMF පාරේ යන තැනට රට ගෙනාවද? රට ගෙනාව රට දැන් එතනට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන තැනට. කියන්නේ වෙන ඉතින් කොහෙන්ද ගන්නෙ? කියන්නේ කොයි ආණ්ඩුවක් ආවත්. IMF කියන්නේ ඉතින් යක්ෂයෙකුත් නෙමෙයි නේද? යාතන මුලාර මුද කුමන ආණ්ඩුවක් තිබ්බ මේ ආණ්ඩුව හෝ ඉලක්ක ආණ්ඩුවක් ආවත් වෙන ණයක් ගන්න තැනක් නැහැනේ. එතකොට රුසියාවෙන් ගත්තම වෙන ප්‍රශ්න තමයි ඒ ගත්තම සම්බාධක පනවලා තිනවා විශාල වශයෙන් රුසියාවත් එක්ක මේ යුද්ධ නිසා. ඉතින් අපි ඒකත් එක්ක පැටලෙනොත් රටක් වශයෙන් අපි දැන් ඉන්න තත්ත්වය තවත් අමාරු වෙනවා. කියන්නේ ගන්න එපයි කියන එකද කියන්නේ. නෑ මං යන්න එපා කියන්නේ මේ අවස්ථාවේ යනවා නම් ඒක සම්මුතියකින් කරන්න මං කියන්නේ. ඒක කරලාම දැන් අපිට කියන්න ලේසි. ආණ්ඩුවනේ මුණු දෙන්න වෙන්නේ මේකට තියෙන අනිත් තත්ත්වයන්ට මම කියන්නේ. ඒකට ඒ නිසා අපි ඒගොල්ලෝ විදේශ අමාත්‍යාංශය කියලා තියෙනවා තානාපතිනියට ඒගොල්ලෝ. ඔව් දෙන්න පුළුවන් කියන එක ඇති. නමුත් ප්‍රශ්න තියෙන්නේ දැන් ඒක ගත්තාම මොකද්ද වෙන්නේ? මොකද සම්බාධක පනවපු රටක් එක්ක අනුදුන කරන්න ගියයින් පස්සේ අපි කොහොමද කරන්නේ? අපි ඒගොල්ලොත් එක්කත් සම්බන්ධ තියාගෙන. මම කියන්නේ අපිට එතකොට IMF එකත් එක්ක ගිහිල්ලා එකඟතාවයකට ආවුතින් අපිට සිද්ධ වෙනවනේ වෙනත් රටවලින් සහාය ගන්න. ඒ කියන්නේ ආයෝජන වැඩි කරගෙන ඒ ආයෝජන මගින් අපේ රටේ අපනයන වැඩි කරලා අපේ සංචාර කර්මාන්තය හදලා අපිට සිද්ධ වෙනවා ආර්ථිකය වර්ධනය කරගන්න. වෙන ක්‍රමයක් නැහැ. දැන් මේක කරන්න වනම් ඒකට ගැළපෙන ව්‍යවස්ථාවක් හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අතීතයට ගමන් කරන ව්‍යවස්ථාවකින් මේක කරන්න බෑ. ඉස්සරහට යන්න ඕනේ. ඔබතුමා සංකල්ප. ඒ නිසා මම කියන්නේ
අපිට එළියේ ඉඳන් ඕන අදහස් කියන්න පුළුවන් නොඑක අදහස් කියන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් බැලිය යුත්තේ කොහොමද ඉස්සරහා අවුරුදු 5 10 15 රට ඉස්සරහට යන්නේ. ඒ යෑම සඳහා අවශ්‍ය වෙන විදියට තමයි මේ ව්‍යවස්ථාව ගොඩනගාගත්තේ. කෙටි කාලීන වශයෙන් මේ සම්මුතිය හදා ගන්න අවශ්‍ය ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි. දීර්ඝ කාලීන වශයෙන් අර වැඩ පිළිවෙල ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක මම කියන්නේ. හොඳයි. අතුල සිල්ලා මහත්තයා දැන් මේ අද මේ මොහොත ගත්තොත් ඒ කියන්නේ 2015 මැතිවරණයෙන් පරදිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඔබතුමාලා නියෝජනය කරපු ඒ බලවේගය. ඊට පස්සේ 2019 18 වෙද්දී අලුත් පක්ෂයක් හදනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා. පළාත් පාලන මැතිවරණේ දිනනවා. 2019 දී 69 ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති කරන ඔබතුමාලගේ පක්ෂය. පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජනවරමක් අරගෙන 3න් 2කුත් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙනවා. පක්ෂයේ හදපු නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මහත්මයා අද മന്ത്രി ධූරයෙන් ඉවත් වෙනවා. අග්‍රාමාත්‍යවරයා කියන්නේ මේ විශාල ජනවරමක් අරගෙන ආපු අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉවත් වෙනවා. ජනාධිපතිවරයාට ඉතාමත් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට ඇති වෙලා තිනවා. දෙවනවර ඉදිරිපත් වෙන්නේ නැහැ කියලාත් එතුමා අවුරුදු 2ක් තියාගෙනත් ප්‍රකාශයට පත් කරලත් ඉවරයි. ඒ සියල්ලත් එක්ක ලොකු විවස්ථා අර්බුදයක් සහ රටේ ලොකු දැවෙන අර්බුද රැසක් මතුවලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ මේ සියල්ල කළමනාකරණය කරගෙන ජනතාවට සහන දෙන්න ක්‍රමයක් විවස්ථාවෙන් විතරක්ම පුළුවන් වෙයිද? නෑ විවස්ථාවෙන් විතරක් බෑ. කෙටි පුත්‍රේ. නමුත් ඒත් එක්කලා දැන් මම කලිනුත් විස්තර කරපු ආකාරයට මේක මේ පාලන කාලය තුල මේ අවුරුදු දෙක තුල විතරක් සිද්ධ වෙච්ච සිද්ධියක් නෙමෙයි. මේ කාලාන්තරයක් තිස්සේ අපි ආපු ආර්ථික අර්බුදයක් එක්කලා අපි සමහර පාරිභෝජනය කරන්න රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ ආනයනය කරලා අපේ ගෑස් පාරිභෝජනයේ ඉඳන් අපි මේ උයන්න පාවිච්චි කරන දේවල් ගත්තයින් පස්සේ ඒ අපි පාවිච්චි කරපු දේවල් තුළ දැන් උදාහරණයක් ගත්තොත් අපි අර දැන් අද ප්‍රචලිත කරන්න යන මැටි වලින් හදලා තියෙන ලිප. ඕකට අර පොඩි ෆෑන් එකක් දාලා ලිපට පිඹින එක ගැන දැන් මේ අවුරුදු දෙකකට කලින් අර කුස්සි අම්මගේ මේ ලිපට පිඹින එක වෙනුවට අපි ඕමාන් වල තියෙන ගෑස් කම්පැනි එකනේ ඇඩ්වර්ටයිස් කරේ. ඒක නෙමෙයිනේ කරන්න ඕනේ. අපි කළ යුතු උනේ එදා මේ ආර්ථික කාරණේ ගැන කතා කරද්දි කළ යුතු කාරණේ උනේ අර ලිපට ෆෑන් එක හයි කරලා ඒක ටෙක්නොලොජි එක දියුණු කරන එකනේ. ඉංජිනේරුව කරන්න ඕනේ ඒ දේනේ. අපි ඒත් එක්කලා දැන් අපි කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ. මේ සියලු දේවල් වලට රැකවරණය හදන්න පුළුවන් විදිය. මේ දේවල් වලට වගකීම කොයි විදිහටද? වගවීම සහ වගකීම කියන කාරණය තුල මේ සියලු දෙනා විධායක ජනාධිපති තුමාගේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේ වගවීම ව්‍යවස්ථාව තුළ ප්‍රශ්න කරන්න පුළුවන් විදිහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි යන්න ඕනේ. මම දන්නේ නැහැ දැන් ඔය කියන 21 වන සංශෝධනය තුළ මේ වගේ කාරණා කොයි විදිහකට තියෙනවද කියලා අලුතෙන් ඇවිල්ලා 21 වන සංශෝධනය තුළ. මේ තුළ කොයි ප්‍රමාණයකට ඔය කියන විදිහට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය කමිටු විදිහට නියෝජනය කරන කාරණා තියෙනවද? ඒගොල්ලන් මේ පාලනයට එකතු කරගන්න කාරණා තියෙනවද? මම දැක්ක විදිහට නම් මම කැබිනට් එකට ගිය සංශෝධනය තුල නම් ඔය කිසිම දෙයක් නැහැ. කමිෂන් සභාවල අර ජනාධිපති තුමා විසින් පත් කරන්න ඕනේ කියන දේවල් අගමැතිතුමාගෙන් අදහස් විමසනවා කියන එකට මේ අනිවාර්යෙන් මොකද අදහස් විමසනවා කියන එකට ඒකේ අර වචනේ වෙනස් කිරීම කරලා ඒක අනිවාර්යයෙන්ම විමසන්න ඕනේ වගේ වෙනස්කම් ටිකක් තමයි මේ කඩිමුඩියේ ඇවිල්ලා තියෙන්නේ. ඒක මේ අපි බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රශ්නය විසඳන්න බලපාන්නේ කොයි විදිහේ. තියෙන ප්‍රයෝජනේ මොකක්ද? එහෙම නැත්නම් අර දැන් අරගලේ ඉන්න ජනතාව අසහනයටපත් වෙච්ච තරුණයෝ අද අපේ තියෙන රටේ ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නකාරී තත්ත්වයේ ඒකට මේකෙන් ලැබෙන විසඳුම මොකක්ද කියන එක ප්‍රශ්නකාරී. මම හිතන්නේ ඒක නෙමෙයි කළ යුතු වෙන්නේ. මුලින්ම පාර්ලිමේන්තුවේ 225 නැත්තම් ඉතා බහුතරයක කණ්ඩායම සර්වපාක්ෂිකව එකඟ වෙන්න ඕනේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා. ඊළඟට අර අපි මතුවෙච්ච ආකාරයට දැන් ජනරන්ජන කියපු සහ අපි මේ ආචාර්යපති වමානාමතුමා අර පෞගිය කාලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැවතිලා තියෙන තැන. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හදලා තියෙන තැන. මේක එක මේසයකට ගාලා පාර්ලිමේන්තුවට සාකච්ඡා කරන්න බැරියයි. මේ තියෙන ව්‍යවස්ථා 4-5ම අරගෙන මේකට ගැලපෙන ව්‍යවස්ථා මොකද්ද? ඒකට ආර්ථික විශේෂඥයෙකුගේ උපදෙස් අරගෙන ඊළඟට මේ විගණනය සහ මේ වගවීම සම්බන්ධයෙන් දේවල් මේකට ඇතුළත් කරලා ඒවට ශක්තිමත් කරලා කොහොමද හදාගන්න පුළුවන්? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජීවිතේ පුස්තකාලේ පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන පිරිස 3-4-5 දෙනෙක් කියලා කතානායකතුමා පහුගිය දවස්වල කිව්වා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. පළවෙනි එක. ඒත් එක්කලා මේ කාරණය මම කියන්නේ පැලස්තර
මේක ආපහු පාරක් 21 ඇවිල්ලා තව ටික දවසකින් 22 ඇවිල්ලා 21 වෙනකොට ආපහු 22 එනවා. ඒක අනිත් පැත්ත පෙරලන්න. 17 ඉඳන් අපි එකම පෙරලා ඉන්නවා විතරයි. මේ පැත්තට පෙරලෙන්න ටික කලක් යනවා. ඒක නෙවෙයි විය යුත්තේ. මේකට හරියන විදිහේ ව්‍යවස්ථාවක් හදන තැනට ගම. හැබැයි ඒකට කාලයක් ගන්න බෑ. නැත්නම් අර ජනරන්දගේ ආපහු පාරක් මුල ඉඳන් අවුරුදු 5ක් ගිහිල්ලා ඒක සාකච්ඡා කරලා එක තැනක නවතිනවා. එහෙම නෙමෙයි. මේක අනිවාර්යෙන් කරන තැනකට කෙටි කාලවකවානුවක් එක්කලා ටයිම් ෆ්‍රේම් එකක් දීලා මේ වෙලාව මේ කාලයට කලින් මේක කරන්න ඕනේ කියන තැනකට කතා කරනවා. මොකද පාර්ලිමේන්තුව දිවාරය නොබලා මේක සාකච්ඡා කරන්න පුළුවන් නේ. උදේ ඕනනම් මේකට කාලයක් දාගෙන කාලේ වකවානුව වෙන් කරගෙන දින 6ම කතා කරලා හරි ඉවර කරගන්න පුළුවන් නේ. එහෙම තැනකට යන්න ඕනේ කියන කාරණා තමයි. ඔව්. ජනරන්ජන මහත්මයා දැන් අපි හැම වෙලාවකට කතා කරන්නේ ඇඟිලි දික් කරන්නේ දේශපාලනඥයාට. දේශපාලනඥයා සමහර විට අවුරුදු 5යි. දේශපාලනඥයා ඇවිල්ලා අවුරුදු 5න් ඔහුගේ බලය ගෙඩිහෙන්න පුළුවන්. ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථාව තුළ අපි බොහෝ විට මේ නිලධාරියාට ඒ කියන්නේ රට කළමනාකරණය කරන පරිපාලනය කරන නිලධාරියාට ගත යුතු ක්‍රියාමාර්ග. නිලධාරියා මොන විදිහට යන්නද? නිලධාරී පැලැන්තිය මොන විදිහට කළ යුත්තේ කියන දේවල් අඩංගු වෙලා අඩුයි. ඔබතුමා දකින්නේ මේ බොහෝ ප්‍රශ්න වලට අපි අද අත්විඳ එක දෙයක්. ඒ තමයි විදුලි බලය පිළිබඳ ප්‍රශ්නයේදී මේක අපි හිරු එලියන් සෝලාර් පවර් පිළිබඳ කතා කරද්දී මාෆියාවක් එනවා. ඒ කියන්නේ ඉංජිනේරු වරු කියනවා නෑ නෑ මේක ගේන්න බැරි මතවාදයක් ගොඩ නැගෙනවා. අද ජලාශ කීපයක වාන්දරටු ඇරෙනවා. හිඳිලා යන තත්ත්වයට ජලාශ කීපයක වාන්දරටු ඇරෙනවා. මේවා කරන්නේ දේශපාලනඥ නෙමෙයි. මේ කරන්නේ නිලධාරීන්. මේ ව්‍යවස්ථාවෙන්ම නිලධාරියා සහ දේශපාලනඥයා සහ මුළු රටම විගණනය කරන ක්‍රමයක් වගේම නිලධාරියා ජනතාවාදී විය යුතු යන වගන්ති ඇතුළත් විය නැද්ද ඔබතුමා කියන්නේ? ඔව් ඇත්තටම මේ ඒක ඊටාම වැදගත් මේ කාරණයක් සුදානම්. දැන් අපි අර කියපු විදිහට අපි හැමතිස්සෙම කැමති මේ අපි නොවන සතුරන් පිරිසක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අපි අහවලා කුරුසි තියලා යන ගහන්න කැමති, අහවලා කුරුසි තියලා යන ගහන්න කැමති. එක පැත්තකින් අපේ වගකීම අතාරින අතරේ. අනෙක් පැත්තෙන් දැන් රාජ්‍යයක් කිව්වහම අපි අර ඉස්සෙල්ලා කියපු විදිහටම ජනාධිපතිවරයෙක් ඉන්නවා. අපේ විධායකයෙක් කිව්වොත් එහෙම විධායකයේ කොටස් තුනයිනේ. ජනාධිපතිවරයා ඉන්නවා, අමාත්‍ය මණ්ඩලයේ අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා, ඒ වගේම රාජ්‍ය සේවය ඉන්නවා. රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් අඩු වැඩි වශයෙන් ලංකාවේ රාජ්‍ය සේවයේ මං හිතන්නේ රටකට තියෙන්න පුළුවන් ජනානුපාතය අනුව බලනවා වැඩිම රාජ්‍ය සේවය. මං හිතන්නේ ලංකාවේ ජනතාවගෙන් 14කට 15කට එක රාජ්‍ය සේවකයෙක් බැගින් ඉන්නවා. සාමාන්‍ය රටක 250කට එක්කෙනෙක් වගේ ඉන්නේ. ඉතින් විශාල රාජ්‍ය සේවයක්. හැබැයි ඒ රාජ්‍ය සේවයට ඇතුල් කර ගැනීමේදීත් අපි අර දේශපාලන උවමනා එපාකම් අනුව රැකියා එක පාට ලක්ෂයක් දෙන්න, රැකියා එක පාට 50000ක් දෙන්න, මේ වගේ කාරණා නිසා මේක දේශපාලනීකරණය වෙලක් තියෙනවා. එතකොට දැන් අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේක සම්බන්ධ කරොත් අර ඔබ කියපු විදිහටම මේ රජයේ නිලධාරීන්ව නිර්දේශපාලනීකරණය යුක්තව කාර්යක්ෂමව ඒගොල්ලන්ව නිසියාකාර පිළිවෙලකට අනුව මෙහෙවා ගැනීම කියන එකට නියාමන මොකක් හරි යාන්ත්‍රණයක් තියෙන්න එපේ. ඉතින් ඒකට හොඳ නියාමන යාන්ත්‍රණයක් තමයි මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සහ 17 මුලින්ම ගෙන ආපු රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත් කරලා ඒ අයට බලය දීලා තිබ්බා මේක නියාමනය කරන්න. හැබැයි දැන් අපි ගොඩක් විදිහට කල්පනා කරා සුධර්මන් මේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටවපු ගමන් මේ ප්‍රශ්න ඔක්කොම නිවාරණය වෙනවා කියලා. පොලිස් කොමිසම පිහිටුවාම පිහිටුවා පොලිසිය ස්වාධීන වෙයි. හැබැයි එහෙම්මම වෙන්නේ නැහනේ. එහෙම වුණෙත් නැහනේ. උදාහරණයක් ලෙස මේ කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයෝ කවුද? ඒක උඩ රඳා පවතිනවා මේ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් වෙන්නේ කවුද කියන එක උඩ. පොලිස් කොමිෂන් සභාවට පත් වෙන්නේ කවුද කියන එක උඩ. මහානව හිමිකම් කොමිෂන් සභාවට පත් වෙන්නේ කවුද කියන එක උඩ තීන්දුව වෙනවා ඒ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය. එතකොට මම හිතන්නේ ප්‍රතිභා මේක හොඳටම දන්නවා රාජ්‍ය මේ කොමිෂන් සභාවක සමාජිකයෙක් කියලා හිටපු නිසා. ඉතින් අපි ඇත්තටම දැන් මේ රාජ්‍ය යාන්ත්‍රණය දුවනවා විතරක් නෙමෙයි ඒක පීල්ලෙන් පිටපනින්න දෙන්නේ නැතිව හරියට තියාගන්න මොකක් හරි නියාමන ක්‍රමයක් අපි හදන්න ඕනේ. ඉතින් ඒකට තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන්නේ. ඒකට තමයි අර ඔබ කියපු විදිහට රජයේ නිලධාරීන් විගණනය කරන්න ඕන කියලා තියෙන්නේ. ඒකට තමයි වත්කම් බැරකම් නීතියක් තියලා තියෙන්නේ. හැම අවුරුද්දකම තමන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න ඕන කියලා තියෙන්නේ. ඇත්ත වශයෙන් බැලුවොත් එහෙම අපේ රටේ නීති ප්‍රමාණවත් තරමට තියෙනවා. දැන් ජනමාධ්‍යවේදීන් ගොඩක් අය දන්නේ නැහැ මේ ජනමාධ්‍යවේදීන් තමන්ගේ වත්කම් ප්‍රකාශ කරන ඕන අවුරුද්දකට සැරයක් සාධාරණම දන්නේ නැහැ. ඉතින් ඒක ජනමාධ්‍යවේදීන් දන්නේත් නැහැ. ඉතින් මේ විදිහට ගත්තාම
අපේ රටේ සෑහෙන ප්‍රමාණය නීති තියෙනවා පොඩි පොඩි දුර්වලකම් තමයි තියෙනවා නම් තියෙන්නේ. නමුත් අවාසනාවකට අපි මේ නීතිය අනුව කටයුතු කිරීමට බැඳිලත් නැහැ. ඒවා නියමාකාරයෙන් නියාමනය කිරීමේ යාන්ත්‍රණත් නැහැ. ඉතින් ඒ නිසා මම අර කියන්නේ මේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි නැවත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවයි කියලා අපේ ප්‍රශ්න සම්පූර්ණ නිරාකරණය වෙනවයි කියලා හිතන්න එක තේරුමක් නැති වෙලා. ඒකම වෙන්නේ නැහැ. ඉතින් ඒක කොහොමද වඩා ඵලදායකව යොදවගන්නේ කියන එක මම හිතන්නේ වැදගත් කාරණයක්. මම මේ කතාව කියලා අවසන් කරන්නම් සුදර්ශන මම අර ඉස්සෙල්ලා කියපු නිසා. දැන් මම කියවනේ මම පෙනී ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමයෙන් තොර පාර්ලිමේන්තු ක්‍රමයකට කියලා. ඒකට හේතුව තමයි විධායක ජනාධිපතිවරයාගේ අතේ විශාල බලයක් කේන්ද්‍රගත වීම සහ ඒ බලය තුලනය කිරීම සඳහා අනෙක් යාන්ත්‍රණ සමත් නොවීම. අපි එහෙමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකට උදාහරණ ඕන තරම් අපිට මේ අවුරුදු 44ක ඉතිහාසයේ 1978 ඉඳලා අපිට උදාහරණ දක්වන්න පුළුවන්. දැන් අර මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා නම් අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්න ඕනේ. ඒක තමයි අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන. අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට අපි ඒක දීර්ඝ ක්‍රියාවලියක් කරා යන්න පුළුවන්. හැබැයි එතෙන්ට යනකම් මේ විධායක ජනාධිපති ක්‍රමේ තිබෙන අර කේන්ද්‍රගත වෙච්ච බලතල කිසියම් ආකාරයකට තුලනය කරන ක්‍රමයක් හැටියට තමයි මම මේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්න කැමති සහ ඒක දකින්න කැමති. හැබැයි මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයමද නීතිගත වෙන්න ඕන කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම පෞද්ගලිකව හිතනවා මේවා ගැන යෝජනා ඕන තරම් ඇවිල්ලා තියෙනවා. 19 වෙනි සංශෝධනය ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා පහුගිය කාලේ පුරාම. ඊළඟට නොඑක් දේශපාලන පක්ෂ වලින්, සිවිල් සමාජ සංවිධාන වලින්, පුරවැසියන්ගෙන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍ය ගොඩක් දේවල් යෝජනා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වයින් පුළුවන් තරම් දේවල් මේ 21 වෙනි සංශෝධනයටත් ගෙනල්ලා ඒකටම පතරත් ගෙනල්ලා පුළුල්ම එකඟතාව ඇති කරගන්න පුළුවන් නම් අර අවසාන ඉලක්කයේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් දක්වා යන ගමනේදී මං හිතන්නේ වඩා හරවත් 21ක් හැටියට අපිට සම්මත කරගන්න පුළුවන් වෙන්නේ මේ වැඩේ කරොත්. ප්‍රතිභා මහනාම මහත්මයා අවසන් වශයෙන් දැන් අපි ගත්තොත් අපි ලෑල්ලටම වැටලා ඉන්නේ. හැම පැත්තෙම. අපි නීති ආධිපත්‍ය වැළුවත් ඉතාමත් අර්බුදකාරී තත්යකට තියලා තියෙන. නීතිය පිළිබඳවත් රටේ ජනතාව තුළ දැන් විශ්වාසයක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නීතිය වල්වැදිලා තියෙන තත්ත්වයක් පිළිබඳව මේ කතා වෙනවා. මිනිස්සු ගණන් ගන්න නැති තත්ත්වයක්, පොලිසිය ගණන් ගන්න නැති තත්ත්වයක්, ආරක්ෂක අංශ හමුදාව ගණන් ගන්න නැති තත්ත්වයක් රට තුළ ඇති වෙනවා. මේ ඉතාමත් භයානක තත්ත්වයක් මේක. මේ රටක අපිට ජාත්‍යන්තර මේ උදාහරණ තියෙනවා. මේ මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ජාත්‍යන්තරයේ රටවල් වලට මොකද වුනේ කියලා. දැන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඔබතුමා ඉදන හැටියට මේ එන සංශෝධන අලුත් ව්‍යවස්ථාවක් යලිත් රට මේ තත්ත්වෙට නොෙන්නට ඔබතුමා යෝජනා කරන්නේ මොන වගේ දෙයක්ද? අපි ඇත්තටම ඉන්නේ පුපුරන ගිනිකන්දක් උඩ. මේක කුමන හෝ මොහොතක අපිට නොදැනුවත්වම අපිට පාලනය කරගන්න බැරි වෙනවා. නමුත් අපි පවා විකල්ප වලට යන්නේ නැහෙනි. අඩුම ගානේ සමහර වෙලාවට අපි දැන් වාහන පාවිච්චි කරනවා නම් දැන් ඒ වාහන වෙනුවට අඩු ගානේ බයිසිකලයකට හෝ අපි යොමු වෙන්න තියෙන අවස්ථා අඩුයි. මොකද එවැනි තාම සංස්කෘතියක් නැහැ. නමුත් වෙන රටවල නෙදර්ලන්තේම ඒ අගමැතිතුමාලා එහෙම එන්නේ තනිකරම පුෂ් බයිසිකල් වල. ඒ සංස්කෘතිය මම දැකලා තියෙනවා යාපනයේ තියෙනවා. වවුනියාවෙන් එහා මේ සංස්කෘතිය තියෙනවා. ඉතින් ඒවා ඇති කරගත යුතුයි. නමුත් අර දැඩිව මට පේන දේ තමයි නීතිය කවුරු හරි අතට අරගත්තොත් එය රටේ විනාශයට යනවා. ඒ නිසා නැවත වතාවක් නීතියේ බලය, නීතිය ආධිපත්‍ය ඇති කළ යුතුයි. අපි පොලිසිය කියන ආයතනය ආරක්ෂා කරගන්න ඕනේ. අපි දැක්කා 1977 පොලිසියට නිවාඩු දීලා මොනවද උනේ කියන එක. ඒ එසේ නොවිය යුතුයි. පොලිසිය ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. අධිකරණ අපි ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම ආරක්ෂා කරගත්තොත් තමයි රටේ නීතිය සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙන්නේ. එහෙම නැති වුණොත් අපි සෝමාලියාව වෙන්න පුළුවන්, හයිටි වෙන්න පුළුවන්, නයිජීරියා වගේ රටවලට යන්න පුළුවන්. ඊට පස්සේ එක එක්කෙනා මේක පුදුම වටිනා රටක්. සුධර්මන් ඔයාලට තේරෙන්නේ. ඒක විදේශ රටකට ගියාම මේ රටේ තියෙන වටිනාකම සංචාරක ව්‍යාපාරය ඇයිදෝ අපි මේ තරමට පත් කරලා තියෙන සංචාරක ව්‍යාපාරයෙන් විශාල ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් හැම දෙයකටම වඩා ඒ නිලධාරීන් පිළිබඳව යම් අය කියන කතන්දර පිළිබඳවත් අපි ගත්තොත් ඇයි අපි නීතිය මේ තරමට දාලා තියෙන්නේ? අපි මේ පෞද්ගලික තරහ මරහ මෙතනදී
අපි අයින් කරගන්න ඕනේ. මෙයා මේ පක්ෂියා මේ පක්ෂි මෙයා මේ ජාතිය කියන එකක් නෙමෙයි අපි කරන්න ඕනේ. අද මෙතුමා කිව්වට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රාජ්‍ය පාලනය කියන එක සම්පූර්ණයෙන් බිඳ දමලා ඒ කොමිෂන් සභාව ඊට වඩා හොඳ තැනකට ගන්න ඕනේ. ඒකට ගන්න නිර්ණායක එන්න ඕනේ. මොකද රාජ්‍ය සේවා කොමිෂන් සභාව කෙලින් තිබ්බොත් තමයි අනිත් ටික අපිට ඉටු කරන්න පුළුවන්. පළාත් සභාවලක් තියෙනවා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. නමුත් මේවායේ ක්‍රියාකාරීත්වය ගත්තට පස්සේ මම නම් දකින්නේ ගොඩක් වෙලාවට ජනරංජන 21 තුලින් පවා මෙවැනි දැඩි ශක්තියක් දීලා රාජ්‍ය සේවය නිර්දේශ පාලනීකරණය කරන්න උත්සාහයක් හරි අඩුයි මෙතන. ඒක වෙන්න ඕනේ. මම පිළිගන්නවා. නමුත් එතනට යන ගමනක දෝ අපි ඉන්නේ කියන ගැටලුවක් එනවා. ඒ නිසා මම නම් හැම අවස්ථාවකදීම කියන්නේ රටක ආර්ථික සංවර්ධනය සඳහා මම දැක්ක යුද්ධෙන් පස්සේ මමත් ගත්ත එළවලු වගේක් ගිහිල්ලා මේ හමුදාව වවලා තැන් තැන්වල ඒ එළවලු විකුණන්න පටන් ගත්තා. නමුත් අවසානයේ මොකද වුනේ? ඒවට පරිභව කරා. නමුත් අද අන්න ඒ වගේ තත්වයකට අපි හදාගන්න තිබ්බ අවස්ථාවල් අපිම නැති කරගත්තා. නමුත් වැරදි වෙලා තියෙනවා. ආණ්ඩුව වලින් වැරදි වෙලා තියෙනවා. ජනාධිපතිලා ගත්ත තීරණ වලින් යම් වැරදි වෙලා ඇති. ඒක නෑ කියන්නේ. නමුත් මොන හෝ අවස්ථාවක දැන් හෝ ඒවා වැරදි කියලා තේරුම් අරගෙන ඉදිරියට අඩියක් තියෙනවා නම් ඒකත් අපි පිළිගන්න ඕනේ. Tamanට සිදු වැරදි පාපෝච්චාරණය කරමින් ඉදිරියේදී කොහොමද රට සංවර්ධනය කිරීම සඳහා මේ தત્ත්වය යොදාගන්නේ? ඒ වගේම අනිවාර්යෙන්ම සිවිල් සංවිධාන අවශ්‍යයි, ඒගොල්ලන්ගේ ශක්තිය අවශ්‍යයි, ජනමාධ්‍ය අවශ්‍යයි. මේ සියලු දෙනාම එකතු වෙලා මම හිතනවා අද ඓතිහාසික දවසක් ඔබට ඔබම කිව්වා ITN එක හැටියට අපි මොකද කරන්න පුළුවන් කියන එක. මම හිතනවා මේ සංවාදය ඉදිරියට ගෙනියන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා මං හිතන්නේ ITN එකට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පාර්ශ්ව එකතු කරගමින් මේ අදහස ඉදිරියට ගෙනියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක තමයි මට කියන්න. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඒ අභියෝගය අපි සූදානම් බාර ගන්න. මොකද මේ කළ යුතුම දෙයක්. ඒක නිසා මේ ස්වාධීන රූපවාහිනිය හැටියට තුලාව දේශපාලන සංවාදයේ හැටියට මේ සංවාදය ඉදිරියට ගෙනියන්න අපි සූදානම්. මේ වේදිකාව ව්‍යවස්ථාව හදන වේදිකාව බවට පත් කරන්න අපි සූදානම්. මම හිතන්නේ ඔබතුමාලගේ දායකත්වයත් අපි බලාපොරොත්තු වෙනවා. මේ තවත් විද්වතුන්ගේ සෑම සමාජ ස්තරයකම පුද්ගලයන්ගේ අදහස් යෝජනා අලුත් ව්‍යවස්ථාවක් 21 වෙනි සංශෝධනයට අලුත් යෝජනාවලියක් ගේන්න අපි සූදානම්. ස්වාධීන රූපවාහිනිය හැටියට අපි ඒ අභියෝග බාරන් බොහොම ස්තුතියි ඔබතුමාටත් මේ සියලු දෙනාටම ඒ තැනට අපිව ඒ තැනට යොමු කිරීම පිළිබඳව අපි සූදානම්. ලබන සතියේත් අපි සූදානම්ින් සිටිනවා මේ පිළිබඳව තවත් විද්වත් සභාවක් සමග සාකච්ඡා කරන්න මොන ආකාරයෙන්ද රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය කියලා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නීතිඥ KW ජනරන්ජන මහත්මයා අද තුලාව දේශපාලන සංවාදයේ සමග සම්බන්ධ වීම පිළිබඳව නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා බෙහෙවින් ස්තුතිය ඔබතුමාට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව නීතිඥ අතුල සිල්වා මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මානහමේ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව ඒ එක්කම අපි නැවතත් කියනවා තුලාව සූදානම් මේ රට අලුත් තැනකට ගෙනියන ඒ අලුත් මාවතකට ගෙනියන අලුත් ව්‍යවස්ථාවකට රට යොමු කරන ඒ මණ්ඩපය බවට පත් කරන්න. ඒ අලුත් බලාපොරොත්තුත් එක්ක ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ බ්‍රහස්පතින්දාත් සුපුරුදු වේලාවටම තුලාව දේශපාලන සංවාදයෙන් හමු වන තෙක්